පින්නතුනේ අපේ බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ජීවත් වෙන යුගයේ එක දවසක උන්වහන්සේ ධම්සභා මණ්ඩපය තුල වැඩ ඉඳිමින් සිවණ පිරිසම එකතු කරගෙන ධම් සාකච්ඡාවක් සිද්ධ කරමින් ඉන්න වෙලාවක මේ දෙව්රම් වෙහෙර තුල හරි ජේතවනාරාමයේ තුල හරි කලබලයක් ඇති වුණා. මේ පින්නතුන් හිතයි මොකද්ද මේ කලබලේ කියලා. මේ කලබලේ තමයි එක්තරා කාන්තාවක් කෑ ගහගෙන ඉනවා, අඬාගෙන ඉනවා, වැළපි ඉනවා. බලන්න බුදු සාමිනේ දරන්න බැසෝගිනි මමයි පටාචාර හිමි සරණ සොයා ආවෙමි. දැන් ඔන්න කතාවක් දන්නවා. දැන් මෙයා මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා ඉතින් හරි දුකසේ දුක්බරව දැන් ඉතින් කතන්දරේ බුදුහාමුදුරන්ට කියනවා. මගේ පෙම්බර සැමියා දර කපන්න කැලයට ගියා. ඔහු මරණයට පත් කෙරුවා අයියෝ විසකුරුණය. මගේ පෙම්බර සැමියා දර කපන්න කැලයට ගියා. ඔහු මරණයට පත් කෙරුවා අයියෝ විසකුරුණය. මෙහෙම කියලා ඉතින් ආයෙ කියනවා. ඉන් පසු දරුවන් දෙදෙනද සමගින් දුක කියා අචිරවතී ගංගාවෙන් එගොඩව මව්පියෝ බලා යන්නට යන සඳ අනේ තව විපතකි සිදු වුනේ. මට ඉවසන්නට බෑ බුදු සාමිනේ, මට ඉවසන්නට බෑ බුදු සාමිනේ. දැන් කතාවේ භාගයක් කිව්වා වෙච්චි කලබලේ වෙච්චි අපහසුතාවය. ඉතින් එහෙම කියලා ඉතුරු ටිකක් කියනවා අර විදිහටම ආණ්ඩානේ. මගේ දරුවන් දෙදෙනා ගංගා තීරෙදී නැති වුණා. සවැත් පුරේ මගේ මව්පියෝ දරසෑයක දැවෙනවා. මගේ දරුවන් දෙදෙනා ගංගා තීරෙදී නැති වුණා. සවැත් පුරේ මගේ මව්පියෝ දරසෑයක දැවෙනවා. ඉවසනු බැරි තැන උමතුයි මේ අතදිව ගියා. මිනිසුන් මට ගල් මුල් ගැසුවා පිස්සිය කැයි කියා. මිනිසුන් මට ගල් මුල් ගැසුවා පිස්සිය කැයි කියා. ඉන් පසු හිමි දැකුමට ජේතවනාරාමෙට මේ ආයක ලොකු සැනසීමකි මට. මේ ආයක ලොකු සැනසීමකි මට. දැන් එදා වෙච්චි කතන්දරේ. ඉතින් මේ කතාව මේ පටාචාරා කියන කාන්තාව බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා දේශ කියනවා, අඬනවා, වැළපෙනවා. එදා පින්නතුනේ එවන් පටාචාරාවන් බුද්ධ කාලය තුල බුදුහාමුදුරුවන්ට බොහෝ හම්බ වුණා. ඒ වගේම ඒ පටාචාරාවන් ලැබූ අත්දැකීම් ලැබපු පිරිමි අය
ඕන තරම් එදා සමාජයේත් හිටියා. අද සමාජයේත් ඉන්නවා. අනාගත සමාජයේත් බිහි වෙනවා. ඒ වගේම පටාචාරා වැනි කාන්තාවෙනුත් එදා මෙන්ම අද සමාජ තලයේ තුලත් අනාගත සමාජ තත්ත්වයන් තුලත් අනිවාර්යයෙන්ම බිහිවීම විශ්ව සාධාරණීය ධර්මතාවයක්. එතකොට මේක තමයි සංසාරයේ ස්වභාවය. මේක තමයි අපි කතා කරන හොඳයි කියලා අපි අල්ලාගෙන ඉන්න, හොඳයි කියලා අපි හැම වෙලාවෙම නැවත නැවතත් ප්‍රාර්ථනා කරන මේ භවයන් තුල තියෙන විපරිණාමී ධර්මතාවය තුලින් අපට නිරන්තරයෙන්ම මතු කරලා දෙන්නා වූ සංසාරීය යථා ස්වභාවය. හොඳයි. දැන් අපි මෙන්න මේ කතාව උපයෝගී කරගෙන මේ කතාව තුළින් එළියට එන දහම් කරුණු ටික පිළිබඳව පුංචි විවරණයකට යමු. පළමුවෙන්ම අපි බලමු පටාචාරාවට ඇයි අරතරන් දුකක් ඇති වුණේ. දැන් බලන්න කියනවනේ උමතුව බැරි තැන ඉවසනු බැරි තැන උමතුව මේ අත දුව ගියා මිනිසුන් මට ගල් මුල් ගැසුවා පිස්සිය කැයි කිය. ඒ තරමටම මෙයාට දරන්නට බැරි මහා දුක්ඛ දෝමනස්සයක්, මහා දුක්ඛදායක සිතුවිලි ධාරාවක් එයා තුල ඇවිල්ලා ඒ වෙලාවේ තැන්පත් වෙලා එයා කරන්නේ කියන්නේ මොනවදවත් එයාට තේරුම් ගන්න බැරි තරමටම එයා දුකෙන් අන්ධ වුණා, දුකින් බරිත වුණා. හරි. මට කියන්න මේ පින්නතුන් ඇයි පටාචාරාවට එහෙම දුක හිතුනේ? මගේ දේවල් නැති වුන නිසා මම මගේ කියලා අල්ලාගත්තු හින්දා. හරි. අපි මේක තව ටිකක් ඒ කතාවම තව ටිකක් සරල විදිහට ගමු. දැන් මෙහෙම ගමු. එතකොට පටාචාරාවට දුක හිතුනේ පටාචාරාව පිස්සුවෙන් වගේ පිස්සියක් බවට පරිවර්තනය වුණේ පටාචාරාව ආදරය කළ පටාචාරාවගේ සැමියා නායක හිංසියා නායක දෂ්ට කරලා මරණයටපත් වෙනවා. පටාචාරාවගේ දරුවන් දෙදෙනා ගංගකදී එක්කෙනෙක් ගඟේ ගහගෙන යනවා, තව එක්කෙනෙක් අර උකුස්සෙක් අරගෙන යනවා. ඊළඟට තමන්ගේ අම්මයි තාත්තයි ගේකට යට වෙලා හිටපු ගෙට යට වෙලා මැරිලා ඒගොල්ලෝ දැන් අවසාන කටයුතු ආදාන කටයුතු සිද්ධ වෙනවා. හරි. එතකොට අල්ලාගත්තු හින්දා පටාචාරාව තමන්ගේ ස්වාමියා අල්ලාගෙන තිබුණා. පටාචාරාව තමන්ගේ දරුවන් අල්ලාගෙන තිබුණා. පටාචාරාව තමන්ගේ අම්මා තාත්තා අල්ලාගෙන තිබුණා. මොකෙන්ද? අතින්ද? සිතින්. දැන් ඔයාලා අල්ලාගෙන තිබුණාය කියලා තැනකට කතා කළා. අපි තැනක් කතා කළා අල්ලාගෙන තිබුණා. අල්ලාගෙන තිබුණා තමයි. හැබැයි අල්ලාගෙන තිබුණේ මොකටද? මොකටද පටාචාරාගේ ස්වාමියා අල්ලාගෙන තිබුණේ? මොකටද පටාචාරාවගේ දරුවන් අල්ලාගෙන තිබුණේ? මොකටද පටාචාරාගේ අම්මා තාත්තා අල්ලාගෙන තිබුණේ? හරි, දාන්න පැත්තකින් පටාචාරා. තියන්න එතුමිය පැත්තකින්. අහන්න තමන්ගේ හදවතින්. තට්ටු කරන්න තමන්ගේ හදවතට දැන් අහන්න. මේ මහත්තුරු අහන්න ඇයි මම මගේ නෝනා අල්ලාගෙන ඉන්නේ මගේ සිතෙන්? ඇයි මම මගේ අම්මා තාත්තා අල්ලාගෙන ඉන්නේ මගේ සිතෙන්? ඇයි මම මගේ දරුවෝ අල්ලාගෙන ඉන්නේ මගේ සිතින්? අහලා දැන් බලන්න උත්තරයක් කියන්න. මොනවාද? ඔව්, අවබෝධයක් නැතිකම හින්දා පුතඥය. ඉතින් ඕක හරිය, ඒ උත්තරේ හරිය. හැබැයි තව මේක ටිකක් විස්තර කරපුවම තමයි හොඳටම හරියන්නේ. කතාව හරිය. පුතඥ ස්වභාවය ඒකත් හරිය. අපි තව ටිකක් මේක සරල කරගත්තොත් කොහොම එනවද? ඔව්, ඒකත් හරි. සක්කාය දිට්ඨියම මගේ තමයි. ඒකත් හරි. අවබෝධය නැති නිසා. හරි.
මෙව්ව හැදිලා තියෙන හැටි දාන්නේ නැති. ඔව් බොහොම හරි කට්ටියම හොඳ උත්තරයක් දෙනවා. මේ සියලුම උත්තරවල එකම අර්ථයක් ගැබ් කරනවා. හැබැයි ඒ උත්තර මට ඕන වෙනවා තවත් ටිකක් යථාර්ථවාදී ස්වභාවයකට අරගෙන යන්නට. මොනවාද? වෙනස් වීම නිසා ඇති වෙන දුක. ඔව් මොකද්ද උපසකම්ම කිව්වේ? ඔව්. හරි. තවත් ටිකක් ළඟට ආව මට ඕන තැනට එන්න. හරි බොහොම හරි. දැන් හොඳින් බලන්න. දැන් මං අහන්නම්. දැන් ඔබ ඔබේ හදවතින් අවංකව අහලා බලන්න. ඇයි මහත්තයා නෝන මහත්තයාව අල්ලගෙන ඉන්න හිතින්? හෘද සාක්ෂියට උත්තර සමහර විට තමන්ගේ හෘද සාක්ෂියට උත්තර එක පාටම දෙන්නට බැරි වේවි. හැබැයි හදවත කියාවි මේකේ උත්තරේ. මොනවද? ඔව් තෘෂ්ණාවෙන් මේක මම දැන් හරි විදිහටම කිව්වොත් කතන්දරේ මේකයි. මොකද්ද කතන්දරේ? කතන්දරේ තමයි මගේ මහත්තයා අල්ලගෙන ඉන්නව නම් නෝන අල්ලගෙන ඉන්නව නම් මහත්තයා. මේක මොකද්ද මේ කතන්දරේ? ওই කතන්දරේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරි ලස්සනට. මොකද්ද? නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි යද ඉදං ඉත්ති රූපං භික්කවේ පුරිසස්ස චිත්ත පරියාදායට අස්සති. නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි යද ඉදං පුරිස රූපං භික්කවේ ස්ත්‍රී චිත්තස්ස පරියාදායට අස්සති. මොකද්ද ඔය කියන්නේ? ඔය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. යම්කිසි පිරිමි කෙනෙක් කාන්තාවක් අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ලගෙන ඉන්න වෙන කිසිම දෙයකට නෙමෙයි ඒ පිරිමි කෙනාගේ ඇස් දෙක කාන්තාවගේ රූපේ තුලින් සතුටටපත් කර ගැනීමට. යම්කිසි පිරිමි කෙනෙක් කාන්තාවක් අල්ලගෙන ඉන්නවා නම් අල්ලගෙන ඉන්නේ පිරිමි කෙනාගේ කාන්තාවගේ ගන්ධයෙන් ඒ පිරිමි කෙනාගේ නාසය සතුටටපත් කර ගැනීමට. යම්කිසි පිරිමි කෙනෙක් කාන්තාවක් අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ලගෙන ඉන්නේ ඒ පිරිමිගේ කාන්තාවගේ රසයෙන්, ඒ කාන්තාවගේ ශබ්දයෙන්, ඒ කාන්තාවගේ පහසින්, ඒ කාන්තාව ගැන සිතන සිතුවිලි වලින් තමන්ගේ සිත සතුටටපත් කර ගැනීමටයි. කාට හරි කියන්න පුළුවන්ද මම මේ කියපු එක බොරු කියලා? මේ පංචකාම සම්පත්තිය පිණිස තමයි අර තමන්ගේ බිරිඳ, තමන්ගේ නෝන මහත්තයා, තමන්ගේ මහත්තයා මේ අල්ලගෙන හිටියේ වෙන කිසිම දෙයකට නෙමෙයි. එදා පටාචාරාවට ස්වාමියා නැතුව යනකොට ඇති වුණු දුක ඇති උනේ මොකද්ද? එතන තිබුණු මහා දුක ඇතුලේ තිබුණු යථාර්ථය. ඒ යථාර්ථය තමයි මින්පසු මට මේ ස්වාමියාගෙන් මගේ පංචකාම සම්පත්තිය භුක්ති විඳීමට නොහැකි වෙනවා. ඒ කියන ගැඹුරු කාම රාගී සිතුවිලි ධාරාව තුළින් තමයි පටිඝාත්මකව අර විශ්ෝපය උඩට ගෙනත් දුන්නේ. හොඳින් හිතන්න පින්නතුනි. හොඳින් හිතන්න පින්නතුනි. අපි සමාජ ස්තරයේ සහ සම්බන්ධතාවයන් පැවැත්වනවා කියන අර්ථකථනයේදී ස්වාමී බිරිඳ සම්බන්ධතාවය තුල ගුණ වෙන්නා වූ ඒකායන අර්ථකථනය මෙතන විද්‍යාමානයි. මේක නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ අනාගාමී මාර්ග මණ්ඩලයෙන් ඔබට ඊට මෙහා කාමරාග පටිඝ චෛසික තියෙන ඕනම කෙනෙක් තුල සූක්ෂමව හෝ ඕලාරිකව ක්‍රියාත්මක වෙන්නේ මේ චෛසික ධාරාව. ඒ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. අන්න පෘථග්ජනකමයි කිව්වේ ඒකට, නොදන්නාකමයි කිව්වේ ඒකට. අපි දැන් එතනින් යනවා කොතෙන්ටද? මගේ දරුවන් දෙදෙනා ගන්තීරේදී නැති වුණා. දරුවෝ දෙන්න නැති වුණා. බලන්න අම්මලා තාත්තලා දරුවන්ට කොච්චර ආදරේද. අම්මලා තාත්තලා ජීවිතේ පූජා කරනවා දරුවෝ වෙනුවෙන්. මෙතන රහස මොකද්ද? මෙතන රහසත් අර මුලින් රහසම තමයි තමන්ගේ දරුවා, තමන්ගේ දුව දිහා, තමන්ගේ පුතා දිහා බලලා අම්මයි තාත්තයි තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස විවිධ ස්වරූපයන් තුළින් සතුටටපත් කරගන්නවා. තමන්ට ලෞකික කාමාවචර සතුට අරගෙන දෙන සතුටේ උල්පත්
මේ සතුටේ උල්පත තමා ඉදිරියේ නොපෙනී යනකොට තමා ඉදිරියේ සිඳී වියකී විනාශ වී යනකොට පින්නතුනේ මොන පෘතජන අම්මටද මොන පෘතජන තාත්තටද මේක දරන්න පුළුවන් වෙන්නේ? මොන පෘතජන අම්මටද මොන පෘතජන තාත්තටද මේක දරන්න පුළුවන් වෙන්නේ? දරුවෙක් බිහි කරන අම්මලා මේ හොඳට දන්න යථාර්ථයක් තියෙනවා. ලෝකයේ තියෙන ලොකුම වේදනාව තමයි ප්‍රසව වේදනාව. හැබැයි මෙතන මේ අම්මලා ඉන්නවා. මේ කිසිම අම්මා කෙනෙක්ගෙන් පුද්ගලිකව මම කතා කරලා ඇහුවොත් ඒ අම්මා අවංකව හෘද සාක්ෂියෙන් උත්තරයක් දුන්නොත් ඒ අම්මට ඒ ප්‍රසව වේදනාව දුක් වේදනාවක් නෙවෙයි, සුඛාස්වාදේ ලබා දෙන්නා වූ වේදනාවක්. මම අම්මා කෙනෙක් නෙවෙයි, හැබැයි මම ඒක දහමෙන් දන්නවා. ඒ වගේමයි තාත්තටත් ඒ වෙලාවේ දැනෙන්නා වූ සුඛාස්වාද ජනක සිතුවිලි. මේ සේරම එකට කේන්ද්‍රීය වෙනවා තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය පිනවීමට අවශ්‍ය බාහිර වස්තුවක් උපකරණයක් භාණ්ඩයක් තමාට ලැබීම. මෙය නොලැබී ගියාම මෙය විනාශ වුණාම මෙය උදුරගත්තාම ඇතිවෙන්නා වූ අනන්ත පරිමාණ දුක්ඛ දෝමනස්ය විඳ දරා ගන්නට බැරුව යනවා. මෙතනින් අපි යනවා අම්මයි තාත්තයි. ඇයි අපි අම්මට තාත්තට ආදරය කරන්නේ? ඔයාලට හැම කෙනාටම අම්මා තාත්තා ඉන්නවා. බලන්න. ඇයි දරුවා අම්මට තාත්තට ආදරය කරේ? අඤ්ඤමඤ්ඤ පච්චයෝ කියන්නේ නොතෙන්ට. අම්මයි තාත්තයි දුවගෙන් පුතාගෙන් ආස්වාදයක් ලබනකොට දුවයි පුතයි අම්මගෙන් තාත්තගෙන් ඒ ආස්වාදේ ලබනවා. කාමාවචර ආස්වාදයක් ලබනවා. අම්මගෙන් කිරි ටිකක් බොන පුංචි දරුවා අම්මගෙන් කිරි ටිකක් බොන වෙලාව ඒ දරුවා කොච්චර ආස්වාදයක් ලබනවද? ඒ අම්මා කොච්චර ආස්වාදයක් ලබනවද? මේ ක්‍රියාවලිය දකින තාත්තා කොච්චර ආස්වාදයක් ලබනවද? මේ සමස්ත ආස්වාද දනනීය ස්වභාවය තුල ක්‍රියාත්මක වෙන්නේ කාමාවචර චෛසික. දැන් මෙතනදී පටාචාරාවට ඒ ආස්වාදය නැතිවීම පිස්සියක් බවට පරිවර්තනය කළා. එපමණක් නෙමෙයි, ඒ ආස්වාදේ නැති කිරීමට හේතු වූ අර ණය, ඒ ආස්වාදේ නැති කිරීමට හේතු වූ ණය හිටපු තුඹස, ඒ ආස්වාදේ නැති කිරීමට හේතු වූ අචිරවතී ගංගාව, ඒ ආස්වාදේ නැති කිරීමට හේතු වූ උකුස්සා, ඒ ආස්වාදේ නැති කිරීමට හේතු වූ මහා කුණාටුව කෙරෙහි එදා පටාචාරාවගේ හිතේ කොපමණ ද්වේෂයක් ඇති වෙන්නට ඇද්ද? ඔන්න දැන් ඔබට හොඳ පාඩමක් එනවා පින්නතුනි පින්නතියනේ. මොකද්ද පාඩම? අර කියන්නේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි, බිඳුනදා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි. කවුරු හරි හොඳ රචකයෙක් හොඳ දෙයක් කියලා තියෙනවා. බලන්නකෝ. දේශ චෛසිකයයි ලෝභ චෛසිකයයි අතර තියෙන්නේ පුංචි වෙනසක් විතරයි. එහෙම නැත්නම් මම මෙතන වචනේ වැරද්දුවද මන් දන්නේ. රාග චෛසිකයයි දේශ චෛසිකයයි අතර තියෙන්නේ පුංචි වෙනසක්. රාග චෛසිකයේ අනිත් පැත්ත තමයි ද්වේෂය. ද්වේෂය. එතකොට අපි රාගී චෛසිකය හරහා අපේ ඇස කන දිව නාසය සංතරපණය කරගනිමින් කාමරාගී ආස්වාදයක් විඳිමින් ඉන්නකොට ස්වභාවික හේතුවක් වේවා
එහෙම නැත්නම් යම්කිසි විසි කෙනෙක් හිතාමතා කළ ක්‍රියාවලියක් නිසා හෝ වේවා ඒ කාමරාගී ආස්වාද ජනක සන්තර්පණාත්මක ස්පර්ශය අපෙන් උදුරා ගන්නා වූ කෙනා විශේෂෙහි ෂණයෙන් අපේ තුල ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂය. බලන්නකෝ. රාගයේ අනිත් පැත්ත දේශයේ බවට පරිවර්තනය වුණා. ඒ වගේම ද්වේෂයේ අනිත් පැත්ත රාගයේ බවට පරිවර්තනය වෙනවා. එහෙමනම් එදා පටාචාරාව උපමන දුකකින් බුදුහාමුදුරෝ ඉස්සරහට ඇවිල්ලා අඬා වැළපිලා දොඩලා මේ තමාගේ ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ කියන අර්ථකථනය. තමා කාම ආස්වාදයක් ලැබපු මේ තමාගේ ළඟම හිතයිෂෙන් ටික. එහෙම නැත්නම් තමන්ගේ ළඟම තමා සන්තර්පණය වෙන්නා වූ වස්තුන් ටික නැතිවීම පිළිබඳව ප්‍රකාශ කරලා සරණක් ඉල්ලුවේ. පින්නතන මෙන්න මෙතන තව හරි ලස්සන දෙයක් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා සක්කාය දිට්ඨිය කියලා වචනයක් භාවිතා කරනවා. සක්කාය දිට්ඨියේ ස්වභාවය හරි ලස්සනට දකින්න පුළුවන් තැනක් මෙතන. ඔව් අනිවාර්යයි. ඒක තමයි මම එතෙන්ට එනවා උපාසක අම්මා. එතකොට ඔව් අනිවාර්යයි. ඒක එහෙම තමයි. එතනත් මොකද උනේ? දෙමාපියෝ දෙන්නගේ හිත්‍රි දෝල මොකද කළේ මෙයා? Tamanට කැමති කෙනා එක ගියා නේ යන්න. එතන මොකද උනේ? අම්මට තාත්තට වැඩි ලොකු වුණා තමා සතු කාමරාගේ සිටුවිල්ල. අම්මගේ තාත්තගේ හිත රිදුනේ මොකද? එතකොට මේ දරුවා කියන දේ අහන්න නැතුව ගියා කියලා. එතකොට අම්මගේ තාත්තා අර දරුවගෙන් ලබාගත්තු කාමාස්වාදේ ඒගොල්ලන්ට නැතුව ගියා. මොකද නැන්දම්මයි එලි ගහගන්නේ? යථාර්ථයට ඇවිත් බලන්න පොඩ්ඩක්. ඔය මොන කයි කතන්දර කතා කරුවත් අවසානයේ තියෙන්නේ රාග දේශ සිතුවිලි දෙකේ ඝට්ටනය. ඒක තමයි අපි මේ ටික උඩට යන්නේ. මේ රාග සිතුවිල්ල හා දේශ සිතුවිල්ල අපි පාලනය කරමින් උඩට යන්නේ. එතකොට තමයි අර නයිමුකටි වෛරේ වාගේ තියෙන නැන්දයි ඒලි ප්‍රශ්නෙත් ටික විසඳිලා යන්නේ. මේක මේ අපේ සිංහල සංස්කෘතිය විතරක් නෙමෙයි. බොහෝ හිරවුණු සංස්කෘතියන් තුල මේක තියෙනවා. එහෙම සදාචාර සම්පන්න නැති සංස්කෘතීන් වල ඒ ප්‍රශ්නේ ගිලිහිලා ගිහින් තියෙනවා. ඒක වෙනින් ක්‍රම වේදයන් නිසා. නමුත් අපේ සිංහල සංස්කෘතිය තුල අර වාගේ දේවල් තියෙන අර හිරයත් එක්ක. ඒ පැත්තට ගියාම ඒකෙන් මම කියන්නේ අපේ සිංහල සංස්කෘතිය වැරදි දෙයක් කියලා. ඒක බොහොම හොඳ දෙයක්. ඒ හරහා ශික්ෂණයට, සීලයට, සමාධියට මම පෙට්ටි වෘත කරනවා. ඉතින් අන්න ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි නිකන් කතා කරනවා මම මගේ කියලා. හැබැයි මේ සක්කාය දිට්ඨිය කියන අර්ථය හරි ලස්සනට නිරූපිත වෙනවා මේ පටාචාරා කතාවෙන්. බලන්න. පටාචාරාව වැඩියෙන්ම සතුටටපත් වුණු වස්තු තුන. පටාචාරාව විතරක් නෙවෙයි. අදටත් අනාගතයේ අචීතයේ මේ කාමාවචර ලෝකේ ඉන්න මිනිසුන් වේවා දෙවියන් වේවා අපායගාමී සත්ත්ව ප්‍රජාව වේවා වැඩියෙන්ම සතුටටපත් වෙන්නා වූ ස්තර තුන තමයි මේ තියෙන්නේ. ස්වාමියා, දරුවන්, ස්වාමි භාර්යා, දරුවන්, දෙමව්පියන්. මගේ කියන අර්ථය ඇතුලේ, මගේ කියන කුලකය ඇතුලේ තියෙනා වූ උපකුලක තුන. මේ මගේ කියන කුලකය ඇතුලේ තියෙන මේ උපකුලක තුන තමයි අපි හැම වෙලාවෙම භාවිතා කරනවා මම සන්තර්පණය කිරීමට. අන්න මම සන්තර්පණය කිරීමට, මම මගේ වෙන්නේ මම සන්තර්පණය කිරීමට මගේ කොටසක් තියෙන්න ඕනේ. මගේ කොටසේ උපරිම ටික තමයි ඔය තියෙන්නේ. යසෝදරාවට එච්චර දුකක් එයිද අල්ලපු ගෙදර මිනිස්සුන්ට ණයා කාලා මැරුණා නම්? යසෝදරාවට ওই තරම් දුකක් එයිද අල්ලපු ගෙදර මිනිස්සයාගේ දරුවෝ දෙන්න ඔය විදිහට ගියා නම්? යසෝදරාවට ওই විදිහට දුකක් එයිද අල්ලපු ගෙදර මිනිස්සයාගේ අම්මයි තාත්තයි ඔය විදිහට මැරිලා ගියා නම්? පටාචාරා බොහොම හොඳයි. එතකොට පටාචාරාවට ඔය විදිහට හිතෙයිද? නෑ.
පටාචාරාවට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? පටාචාරාව අල්ලපු ගෙදර මිනිස්සයා නෙමෙයි, පටාචාරාව අල්ලපු ගෙදර දරුවා නෙමෙයි, පටාචාරාව අල්ලපු ගෙදර අම්මගෙන් තාත්තගෙන් නෙමෙයි සතුටටපත් උනේ. තමන්ගේ ස්වාමියාගෙන්, තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ අම්මා තාත්තගෙන්. එතකොට පින්නතුනේ ඒක තමයි මේ කාමාවචර ලෝකයේ තියෙන න්‍යාය. මෙය පටාචාරාවන්ටවත් එසේ කරන්නා වූ වෙන අන් අයගේවත් කිසිම කෙනෙක්ගේ වැරද්දක් නෙමෙයි. කාම ලෝකයේ පැවැත්ම උදෙසා පවතිනා වූ එකිනෙක සංස්කාරයන් භාවිතා කරගනිමින් තමන්ගේ පැවැත්මට අනිත් සංස්කාර උපයෝගී කරගැනීමේ සාංසාරීය න්‍යාය. ඔව්, අනිවාර්යයි, අනිවාර්යයි. ඊළඟට මේ කතාවේ තවත් පැත්තකට මම ඔයාලා අරගෙන යනවා. කොතෙන්ටද ඔයාලව අරගෙන යන්නේ? ඇයි පටාචාරාව ජේතවනාරාමෙටම ආවේ? ඇයි පටාචාරාව ගියේ නැත්තේ අසිත චේතකම්බල තුමාගේ ආරාමෙට? ඇයි පටාචාරාව ගියේ නැත්තේ නිගණ්ඨනාථ පුත්තුමාගේ ආරාමෙට? ඇයි පටාචාරාව ගියේ නැත්තේ මොග්ගලිපුත්ත මොග්ගලිපුත්ත නෑ මේ සංජය බෙල්ලට්ටි පුත්ත මේ ශාස්ත්‍රූවරයාගේ ආරාමෙට? මොකද්ද? බොහොම හරි, බොහොම හරි, බොහොම හරි. ඔන්න දැන් හොඳ තැනකට ඔයාලා ආවා. පටාචාරාව ඇයි සම්මා සම්බුදු පියාණන් හම්බ වෙන්න ආවේ නිගණ්ඨනාථ පුත්තුමා ගාවට යන්නේ නැතුව, මක්කලි ගෝසාලයන් ගාවට යන්නේ නැතුව, සංජය බෙල්ලට්ටි පුත්ත ගාවට යන්නේ නැතුව, අසිත කේසගම්බල ගාවට යන්නේ නැතිව ඇයි පටාචාරාව ආවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න? අන්න ඒකට ලොකු හේතුවක් තියෙනවා පින්නතුනි. ඒ හේතුව තමයි අපි මොකද්ද කියන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිම්මාන පත්තියා. අන්න හරි. අපි සංසාරේ කරන්නා වූ පුණ්‍ය කර්ම කරමින්, කුසල ශක්තියින් වර්ධනය කරමින්, කල්යාණ මිත්‍ර සේවනයන් ආශේවනය කරමින් අපි ප්‍රාර්ථනාවක් කරනවා සසරෙන් අයින් වීමට අවශ්‍ය වන්නා වූ සාංසාරීය පදනම මට ලැබේවා කියලා. මෙසේ ප්‍රාර්ථනා කරමින් අපි සංසාරයේ දීර්ඝ ගමනක් යන්නේ නිකන් නෙමෙයි. සංසාර සාගරයෙන් එගොඩ වීමට අවශ්‍ය වන්නා වූ සති සමාධි අපේ චෛසික මණ්ඩලය තුල වර්ධනය කරගනිමින්, ප්‍රගුණ කරගනිමින්. ඕකටයි අපි පාරමී පුරනවායි කියලා කිව්වේ. මෙන්න මේ යන ගමනේදී අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලොව පහළ වී දේශනා කරන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ධර්මතාවයන් හතර අවබෝධ කර ගැනීමට, එසේ නොවේ නම් සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති අනාත්තාති කියන න්‍යාය අවබෝධ කර ගැනීමට පුළුවන් මට්ටමට ඒ අදාළ කෙනාගේ සති සමාධි පඤ්ඤා දියුණු වූ භවයකට එයා ප්‍රවේශ වුණා නම් බුද්ධෝත්පල කාලයක් තුල එයා අනිවාර්යෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය කරා යොමු වෙනවා. හැබැයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරා යොමු වෙන්නෙත් නිකන් නෙමෙයි. එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරා යොමු වීමට අවශ්‍ය වන්නා වූ ඊතා ප්‍රබලම හේතු සාධකයක් එයා ජීවත් වූ ලෝකය තුලින්ම නිර්මාණය කරලා දෙනවා. අන්න ඒ නිර්මාණය තමයි එදා පටාචාරාවන්ට ලැබුණේ. අනිවාර්යයි. එතනදී පටාචාරා ඒ මොහොතේදී හිතන්න ඇති එයාට උනේ මහා දුක්ඛදායක තත්වයක් කියලා. හැබැයි එතුමිය රහත් මෙහෙණියක් බවට පත් වූ තැන එයා දකින්නට ඇති මේ මට ලැබුණු භවාත්මක ආශිර්වාදයක් කියලා. පින්නතුනේ, ඔබ හැම කෙනාටමත් ඔබ සම්මා දිට්ඨියටවත් අඩුම මත්නමින් පත්වෙන්නා වූ භවයේදී
ඔබේ සංසාරීය පාරමී ශක්තියින්ට සාපේක්ෂව සම්මා දිට්ඨිගත මනෝ මණ්ඩලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නා වූ චිත්තචෛසික ගොනු වූ භවය ඔබට හුරු භවයක් ඔබට ලැබුණු මොහොතක ඒ භවයේ කල්යාණ මිත්‍ර පදනම ඔබට හිමි වූ විට ඔබට ඒ කල්යාණ මිත්‍ර පදනම කරා ප්‍රවේශ වීමට ඔබේ සසරේ පාරමී ශක්තිය තුලින්ම ඔබට මේ ලොව ඇති සිද්ධාන්තයන්ගේ අසුභාකාරයේ නිමිති පහල කරලා පෙන්නනවා. ඔබේ කර්ම ශක්තිය තුලින්ම ඔබට ඒ දෑවැද්ද ඔබ තුලට යොමු කරවෙනවා. ඒකත් ඔබ විසින්ම කරගත්තා වූ සාංසාරික අර ප්‍රාර්ථනාමය ශක්තියේ තවත් එක්තරා ආකාරයක සුවිශේෂී සිද්ධාන්තයක්. අන්න ඒ ප්‍රතිඵලය තමයි එදා ඒ පටාචාරාවන් භුක්ති විඳින්නේ. බලන්න සුවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී ධර්මතාවයන් පුරලා අවසාන බුදු වෙන්නට අවසාන ආත්ම භාවයේදී වෙස්සන්තර රජුරෝ බවට පරිවර්තනය වෙමින් නෙක්කම්ම පාරමිතාවේ උපරිමේ කරා ගමන් කරපු අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වයට පත්වෙන භවයේදී කාමාවචර ලෝකයෙන් ලෝකෝත්තරත්වයේ දෙසට හැරෙන්න සසරේ දුක දකින ඉංගියාත්මක ලක්ෂණ 4ක් එළියට ආවා. අපි ඒකට කියන්නේ මොකක් කියලාද? 4 පෙර නිමිති කියන්නේ අපි. සක්විති රජ කෙනෙක් විදිහට හිටපු කාමාවචර ලෝකයේ උපරිම කාම සම්පත් භුක්ති විඳින්මින් හිටපු සිද්ධාර්ථ ගෞතමයන් සිද්ධාර්ථ බෝධිසත්වයන්ට ඒ කාම ලෝකයෙන් එළියට ඇවිල්ලා ලෝකෝත්තර ලෝකයේ ලෝකෝත්තර ප්‍රවේශයට අවශ්‍ය වන්නා වූ මංපෙත් විවර කළේ අන්න අර ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවක් කියන මෙන්න මේ දර්ශන 4. ඔබ හැම කෙනාගේම පාරමිති ශක්තියින්ට සාපේක්ෂව සම්මා දිට්ඨි ප්‍රවේශයට සාපේක්ෂ වූ භවය තුල ඔබට ඔය අත්දැකීම් අනිවාර්යයෙන්ම ලැබෙමින් තමයි ඔබේ ජීවන ගමනේ ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂය නිර්මාණය වෙන්නේ. ඒකයි අපි මුලින් කතා කරන තැන්වල කතා කරන්නේ පින් කරන්න බය වෙන්න එපා, පින් කරමින් ලෝකෝත්තරත්වයේ ප්‍රාර්ථනා කරන්න කියලා අපි කතා කරනවා. ඒ වගේම එහෙම කතා කරමින් අපි කියනවා හැම වෙලාවෙම පින් කරාම ඉන්නෙත් නැතිව ලෝකෝත්තරත්වයට අවශ්‍ය වන්නා වූ කලමනා ටිකක් කරන්න කියන. එහෙම කියන්නේ වෙන දෙයකට නෙමෙයි. එහෙම කියන්නේ අර සුදුසුකම් ලද්දා වූ අය තව තවත් උනන්දු කරවමින් ඒගොල්ලෝ අදාළ තැන් කරා ගමන් කරවන්න. මොකද එක ස්තරවල ඉන්න අය තමයි හැමදාම සංසාරේ ඉන්නේ. ඒ අය එසේ ගමන් කරමින් Tamanට අදාළ තැන කරා ගමන් කිරීමේ භවය ලැබුණයින් පස්සේ තමයි ඒ අය අදාළ සම්මාදිට්ඨිගත මණ්ඩලයේ කරා ගමන් කරන්නේ. මතකද අර සංකිච්ඡ පොඩි හාමුදුරුවන්ගේ කතන්දරේ එහෙම තියෙනවා නේද? අර අම්මා මේ නේද? අම්මා පිච්චිලා ඒත් කුස ඇතුලේ කුස කොටස පිච්චෙන්නේ නැහැ. ඊට පස්සේ කට්ටියක් උලකින් යන්නයින් පස්සේ කුසේ හිටපු දරුවගේ ඇහැකුත් අඬු වුණා. සංකිච්ඡ කියන්නේ ඒකයි අන්ධ කියන අර්ථය. හේතුව මොකද? හේතුව තමයි යම් කිසි කෙනෙක් රහත් වෙන භවයගත් රහත් වෙන භවයේ ඉපදුනා නම් එයා කවරදාක්වත් අකාලේ මිය යන්නේ රහත් වෙලා මිසක්. එයාගේ පාරමී ශක්තිය අන්න ඒකයි ඒ ස්වභාවය. අර මතකද අර අපේ බුදුහාමුදුරුවෝ එදා කුසිනාරාවේ නෙමෙයි ලුම්බිනියේ ඉපදෙන වෙලාවේ අර කියන්නේ ලස්සනට නෙළුම් මල් 7ක් පිපුණාය කියලා හැම කතන්දර අපි අහලා තියෙන්නේ. අර ලස්සනට තියෙන්නේ මොකේද? බුදුගුණ අලංකාරය හරි ලස්සන කවියක් තියෙනවා මට මතක් වෙනවා මේ සත්රුවන හැරියද එසක් ලකුණින් මනහර ඇසුරු කලෙව් සොඳ සරණ දෙරණතට යොමු කළ සඳ සද්දහසක් විතර පෙතිපතර ඇති මනහර සුවඳ මුව රද බල පියුම් පිට සිට නැගිය පැසර. ඒ කියන්නේ අර පාරමී ශක්තියේ බලය දැන් විශ්වයෙන්
මෙයාට දෙනවා. මොකද මේක දැන් මෙයාට දෙන්න ඕන. වෙන දෙන්න කෙනෙක් නැහැ. මගේ account එකේ සල්ලි මට දෙන්න නැතුව උකුබණ්ඩ මාමට දෙන්න. එහෙම දෙන්න බෑ. එතකොට මෙයාට දෙක සත්රුවන හැරියද එසක් ලකුණින් මනහර මෙයාගේ තියෙනවා සක්විති වෙන්න ඕන ශක්තියක් තියෙනවා. නමුත් එයා සක්විති වෙන්න කැමති නැහැ. මෙයා කැමති සම්මා සම්බුද්ධ වෙන්න. එහෙනම් සක්විති වෙන ශක්තිය තමයි වෙනින් පැත්තකින් දෙන්නේ. සත්රුවන හැරියද එසක් ලකුණින් මනහර ඇසුරු කලේ උසුඳ සරණ දෙරණතට යොමු කළහඳ. කකුල් දෙක පොළොට එනකොටම නෙළුම් මල් එනවා කියලා කියන්නේ ඒකයි. මෙවුවා මේ දැන් කියනකොට ඔය දැන් ඉන්න අය නිකන් පිස්සු විකාර කෙලින්න එපා කියලා කියාවේ. හැබැයි ඒ කියන ඕන කෙනෙකුට මම කැමති පුද්ගලිකව අභියෝග කරලා ඉවර වෙලා ඒක සිද්ධ වෙන සිද්ධාන්තය විස්තර කරලා පෙන්නන්න. එතකොට ඒක භෞතික විද්‍යානුකූල වේවි. එතකොට අන්න ඒ නිසා පින්නතුනි ඔබ හැම කෙනාගේම ඒ පාරමී ශක්තියින්ට අනුව දහමට හැරෙන්නා වූ ලක්ෂයේදී ලෞකිකාර්ථය ප්‍රතික්ෂේපණය වන්නා වූ ලෞකික කාමසුවේ ප්‍රතික්ෂේපණය වන්නා වූ සිද්ධාන්තයන්ට ඔබ මුලින් මුහුණ දෙනවා. ඒ සිද්ධාන්තයන් ඒ වෙලාවේ මහා දුකක්සේ පෙනුනට පසුව ඒ ඔබට දැනේවි ආශිර්වාද කියලා. අපි අබිනිෂ්ක්‍රමණය කියන අර්ථය තුල අර්ථ ගන්නන්නා වූ සිද්ධාන්තයත් හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ. අපි ගිහි ගෙදර කලකිරීම කියලානේ පළවෙනි අර්ථකථනයෙන් කරන්නේ. ගිහි ගෙදර කලකිරීම යනුම කාමාවචර ලෝකයේ තුලින් අපි ලැබපු කාමාවචර ලෝකයේම දුකයි කියලා අපි දකින්නා වූ දැක්මේ යම් ආකාරයක ඕලාරික න්‍යායක් නිසා තමයි අබිනිෂ්ක්‍රමණයට කෙනෙක් යොමු වෙන්නේ. අන්න එතන තමයි අර මා කියපු හැරවුම් ලක්ෂ්‍ය. එදා පටාචාරාවගේ කතාන්දරේ දෙවෙනි අර්ථකථනයේදී තියෙන්නේ එතුමියගේ සාංශාරීය ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වීමට අවශ්‍ය වන්නා වූ පදනම නිර්මාණය වීම. අර අතනින්දලා අර අම්මා කියන දේ අහන්න නැතුව තාත්තා කියන දේ අහන්න නැතුව අර වැඩ කරන මිනිස්සුත් එක්ක යන්නෙත් ඒක තමයි මහත්තයෝ. එහෙමයි මේ අපි හිතන මේ අපි හදාගත්තු මේ සුභවාදී අසුභවාදී සිද්ධාන්ත කියලා එකක් නැහැ. අර අපේ අර අදාළ අරමුණ ඉෂ්ට සිද්ධ කිරීම සඳහා මේ විශ්ව ශක්තිය එහෙම නැත්නම් අපි විසින් නිර්මාණය කරගත්තා වූ කර්ම බලවේගය විපාක දෙනකොට ඒක විපාක දෙන්නා වූ මුහුණුවර ඒ පුද්ගලයාගේ චිත්තචෛතසික ස්වභාවයට සාපේක්ෂ වෙනවා. සමහර කෙනෙකුට ඕක අනිත් පැත්තෙන් දෙන්නත් පුළුවන්. ඔව් හොඳයි. මොනවාද? අන්න හරි. බක්කුල ආම්දු ද්වේකුල. බක්කුල කියන්නේ ද්වේකුල කියලා කියන්නේ. ඒකට එයාගෙත් එහෙම තමයි. අර ගංගක එක පැත්ත වෙලා මැරිලා කියලා ගඟේ ඇරලා ඒ වගේ ලොකු කතන්දරයක් තියෙන්නේ. ඒ නිසා හැම කෙනාට මෙහෙම ඒක අරහත් භූමිකාවටත් එහෙමයි ඊට මෙහා සම්මාදිට්ඨිගත භූමිකාවටත් ඒක ඒ විදිහටම බලපානවා. ඒ නිසා හැම කෙනාම අන්න එතන තේරුම් ගත යුතු සුවිශේෂී දෙයක්. හොඳයි. මොනවාද කවුද? අන්න ඒක තමයි කියන්නේ. එතකොට කලකිරෙනවා කියලා කියන්නේ මේක දැන් අර කියනවා දැන් කලකිරින්න හේතු සාධක තියෙනවනේ. ඉතින් අර විදියට හතර පෙර නිමිති ඇවිල්ලා ගෙදර හැන්දෑව ඉන්නකොට අර නාට්‍යංගනාවුන්ගේ විකාර දැක්ක කියලා කතාවකුත් තියෙන්නේ. එතකොට මේ සමස්ත කාම ලෝකයේ පිළිබඳව අප්‍රසන්න සිතුවිලි පහළ වුණා. අනේ මේව මොන කේල් මල්ද කියලා හිතුණා. ඒකයි මේ උනේ. ඉතින් ඒකත් එක්ක තමයි මීට වැඩිය හොඳ සැපක් නැද්ද ඒක අවශ්‍යණය කළ යුතුයි කියන තැනට සිත එනවත් එක්කම පූර්ව පුණ්‍ය ශක්තියින් ප්‍රබල විදියට කුසල් ශක්තියින් එක්ක එකතු වෙලා අන්න ඒකට අවශ්‍ය මම්පෙත් විවර කරන්නා වූ සිතුවිලි නිර්මාණය වෙමින් අබිනිෂ්ක්‍රමණයට අවශ්‍ය මම්පෙත් විවර කළා. අනිවාර්යයි. ඒ දේවල් සිද්ධ වුණේ නැත්නම් එතුමියගේ ජීවිතේ ඔතෙන්ට යන්නේ නැහනේ. ජේතවනාරාමයට නෙමෙයි එයා යන්නේ වෙනින් තැනකට. ඉතින් ඒ සිද්ධ වීමට අවශ්‍ය උනේ පූර්ව කර්ම ශක්තිය. ඒක නිසා මේ පින්නතුන් හිතන්න එපා. මේ ඔයාලා සම්මුති ලෝකයේ හිතන සුභවාදී කියලා හිතාගෙන ඉන්න දේවල්වත් අසුභවාදී කියලා හිතාගෙන ඉන්න දේවල්වත් ඔයාලට සිද්ධ වෙන්නේ ඔයාලගේ හොඳයි නරකයි කියන අර්ථයට ලඝු කරන්න එපා. ඔය දෙකම හොඳ වෙන්නේ ඔය දෙකම සිද්ධ වෙන්නේ ඔයාලගේ పూర్ව පාරමී ශක්තියින්ගේ බලයට අනුව. මොකද යාදිතං වපතේ බීජං තාදිසං ලබතේ හරං කියලා කියන්නේ නිකන් නෙවෙයි.
ඔයාලා ඔය ලබලා වකුරලා තියෙන දේවල් තමයි ඔයාලට හම්බ වෙන්නේ. නැතුව මේ අහවල්ලු මට ගැහැව්වා අය, අහවල්ලු මට බැන්න අය, අහවල්ලු ප්‍රශංසා කළා අය, අහවල්ලු නිඳා කළා අය කියන අර්ථය නෙමෙයි. එතෙන්ට යන්න එපා. ඒක ලඝු අර්ථයක්. ඒ ලඝු අර්ථය අපි විශාල සාංශාරී වපසරියක් තුළ විස්තරණය කරපුවාම ඕකේ හොඳ නරක කියලා අර්ථයකට යන්නට බෑ. මේ සියලු දේම තුල අපට අපේ අභිප්‍රායට සාධනීය වන්නා වූ ආකාරයේ හේතු සාධක තමයි මේ නිර්මාණය කරන්නේ. මොකද මේවා කවුරුත් කරපු දේවල් නෙමෙයි. කම්මස්ස කොම්මි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකාණං වා තස්ස දායාදෝ භවිස්සාමිති කියලා දේශනා කරන්නේ සර්වඥයන් වහන්සේ අනාවරණ ඥාණයෙන් ලෝකේ දැකලා. හොඳයි පින්නතුනේ, අපි අපේ ධම් සාකච්ඡාව දැන් එතනින් තවත් පොඩ්ඩකට ඉදිරියට දැන් අරගෙන යනවා. දැන් අපිට මෙතනදී හම්බ වුණා පටාචාරාවගේ මේ දුක දැන් බුදුහාමුදුරන්ට දේශනා කරනවා. බුදුහාමුදුරෝ දැන් පටාචාරාවට පිහිට වෙනවා. දැන් කියනවානේ ඉතින් මට පිහිටක් වනු මැන බුදු ස්වාමිනේ. දැන් කොහොමද ඔබ හිතනවද? දැන් මොකද දැන් එතකොට දැන් පටාචාරාවගේ හිතේ දැන් තියෙන්නේ කාම රාගයේ සිතුවිලි හා ඒ සිතුවිලි විනාශ වීම නිසා හටගත්තා වූ පටිගය තුලින් එහෙම නැත්නම් දේශය තුලින් ඇති වුණා වූ මහා දුක් ගින්න තමයි තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලනවා පිහිටක්. දැන් බුදුහාමුදුරුවන්ගෙන් පිහිටක් ඉල්ලනකොට ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාණයෙන් සිතුවිලි දකින්න පුළුවන් අපේ බුදුහාමුදුරුවෝ. අනාවරණ ඥාණයෙන් සියලු සංස්කාරයන්ගේ සියලු සූක්ෂම හැඩතල දකින්න පුළුවන් අපේ බුදුහාමුදුරුවෝ. මේ පටාචාරාවන්ට දෙන්නේ මොකද්ද? කාම රාගී කියන චෛසිකය හා පටිගය එහෙම නැත්නම් දේශය කියන චෛසික ඔබ අල්ලාගෙන ඒවා තුල අභිනන්දනයටපත් වෙන්න එපා. ඔය කාම රාගී කියන චෛසිකත් ඔය දේශය කියන චෛසිකත් ඕවා සේරම අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මතා පමණයි. ඔය අනිත්‍ය අනාත්ම වූ ඔය චෛසික හැම වෙලාවෙම මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒක අල්ලාගෙන ඔබ ඒ චෛසික තුල අභිනන්දනය වුණු හින්දා තමයි ඔබට ඔය දුක ඇති වුනේ. එතකොට ඔබ ඔබේ මහත්ය අල්ලාගත්තා, දරුවෝ අල්ලාගත්තා, අම්මා තාත්තා අල්ලාගත්තා. මොකෙන්ද අල්ලාගත්තේ? මේ අය වෙනස් නොවන අය කියන හැඟීමෙන් අල්ලාගත්තා. මේ අය නිත්‍යයි කියන හැඟීමෙන් අල්ලාගත්තා. මේ අය මට ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන් කියන හැඟීමෙන් අල්ලාගත්තා. අන්න එතන තමයි පුතේ ඔයාට වැරදුනේ. එතන තමයි දුවේ ඔයාට වැරදුනේ. ඒක නිසා ඔබ දැන් එය නිවැරදි කරගත යුතුයි කියලා අපේ බුදුහාමුදුරුවෝ අන්න පටාචාරාවන්ට ලෝකයේ යථාර්ථය පිළිබඳව පණිවිඩයක් ඒ මොහොතේ දෙන්නට පටන් ගන්නවා. හොඳයි පින්නතුනේ, එම පණිවිඩය මම මගේ ඇහින් ඔයාලට මේ මොහොතේ දෙනවා. සියලු දෙනා සාදුකාරයක් පවත්වලා මා මේ සජ්ජායනා කරන විදර්ශනා කර්මස්ථානය සජ්ජායනා කරන්න. හැබැයි හොඳින් වචන තේරුම් ගනිමින් සිතමින් සජ්ජායනා කරන්න. ඉස්කෝලේ ගිය කාලේ රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි කියලා ටීචර් කියනකොට ඔයාලා කිව්වා වාගේ නේතුව හොඳටම රෝස මල කියන්නේ මොකද්ද? නටුව කියන්නේ මොකද්ද? පැණි කියන්නේ මොකද්ද? පැණි හැදෙන්නේ කෙසේද? බඹර කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට විතක්ක ਵਿਚාරයන් වලට ගමන් කරමින් ඔයාලා ඒ කර්මස්ථානයන් මෙනෙහි කරන්න. ඒ කර්මස්ථානයන් සතු වචන පිළිබඳව හැඟීම් ඔයාලට මේ වැඩසටහන් වලින් මේ තාක්කල් සුවිශේෂී ආකාරයෙන් ලැබිලා ඇති බොහෝ දෙනෙක් හට එහි සැබෑ තේරුම්. හොඳයි, එහෙමනම් නැවතත් සාදුකාරයක් පවත්වන්න. පෙනෙන රූපය කෙරෙහි ඇතිවන රාගී සිතුවිලි අනියතයි. පෙනෙන රූපය කෙරෙහි ඇතිවන
ද්වේෂ සිතුවිලි අනියතයි පෙනෙන රූපය කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනතමයි පෙනෙන රූපය කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනතමයි ඇසෙන ශබ්දය කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනියතයි ඇසෙන ශබ්දය කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනියතයි ඇසෙන ශබ්දය කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනතමයි ඇසෙන ශබ්දය කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනතමයි දැනෙන ගන්ධය කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනියතයි දැනෙන ගන්ධය කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනියතයි දැනෙන ගන්ධය කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනතමයි දැනෙන ගන්ධය කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනතමයි දැනෙන රසයන් කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනියතයි දැනෙන රසයන් කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනියතයි දැනෙන රසයන් කෙරෙහි ඇතිවන
රාග සිතිවිලි අනතමයි දැනෙන රසයන් කෙරෙහි ඇතිවන ද්වේෂ සිතිවිලි අනතමයි දැනෙන පස්සය කෙරෙහි ඇතිවන රාග සිතිවිලි අනියතයි දැනෙන පස්සය කෙරෙහි ඇතිවන ද්වේෂ සිතිවිලි අනියතයි දැනෙන පස්සය කෙරෙහි ඇතිවන රාග සිතිවිලි අනතමයි දැනෙන පස්සය කෙරෙහි ඇතිවෙන ද්වේෂ සිතිවිලි අනතමයි දැනෙන අරමුණු කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනියතයි දැනෙන අරමුණු කෙරෙහි ඇතිවන ද්වේෂ සිතිවිලි අනියතයි දැනෙන අරමුණු කෙරෙහි ඇතිවන රාග සිතිවිලි අනතමයි දැනෙන අරමුණු කෙරෙහි ඇතිවන ද්වේෂ සිතිවිලි අනතමයි සෑම සිතුවිලි කෙරෙහි ඇතිවන රාග සිතුවිලි අනියතයි සෑම සිතුවිලි කෙරෙහි ඇතිවන ද්වේෂ සිතිවිලි අනියතයි සෑම සිතුවිලි කෙරෙහි ඇතිවන රාග සිතිවිලි අනතමයි සෑම සිතුවිලි කෙරෙහි ඇතිවන ද්වේෂ සිතුවිලි අනතමයි
හොඳයි පින්නතුනේ. දැන් ඔය විදිහට නෙවෙයි ඉතින්. හැබැයි ඔය අර්ථය ඇති විදිහට අනිත්‍ය කියන්නේ මොකද්ද? අනාත්මය කියලා කියන්නේ මොකද්ද? සිතුවිලි කියන්නේ මොකද්ද? කාමරාගී සිතුවිලි කියන්නේ මොනවද? දේශපටික සිතුවිලි කියලා කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද? සැමියා බිරිඳ කියන්නේ කවුද? ඒ රූපවල සංස්කාරවල ඇති කොහමද? නයා ගංග උකුස්සා කියන්නේ කවුද? මෙන්න මේ පිළිබඳව කරපු අනිත්‍ය සංඥාත්මක අනත්ත් සංඥාත්මක දේශනාවක් තුළින් අපේ බුදුහාමුදුරුවෝ පින්නතුනි එදා මොකද කළේ? පටාචාරාවගේ දුක නිව්වා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුන අනිත්‍ය අනාත්ම සංඥාව පෙරදරි කරගන්තු ඒ දේශනාව ශ්‍රවණය කරලා අවබෝධ කරගන්නට පුළුවන් වූ ආකාරයේ පඤ්ඤා මණ්ඩලයක ඒ ශ්‍රේෂ්ඨ කාන්තාව ඒ භවයේ ඒ මොහොත වෙනකොට ප්‍රවේශ වෙලා හිටියා. අන්න ඒ උත්තරීතර පඤ්ඤා මණ්ඩලය තුලට ඇතුල් වෙලා මේ ත්‍රිලක්ෂණාත්මක අර්ථකථනයන් යම් කිසි කෙනෙක්, යම් කිසි දෙවියෙක්, යම් කිසි බඹෙක්, යම් කිසි මිනිහෙක් මේ තුන් ලෝකයේ සුගතිගාමී පරිසරයන් තුල ඉන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී සත්වයේ ඒ ටික ඒ මොහොතේ ඒ අවශ්‍යතා පූර්ණත්වයේ මත ශ්‍රවණය කළොත් ඔහුගේ සම්මා දිට්ඨිය, ඔහුගේ අරහත්ත්වය ඔහුට දුර නොවේ. ඒ මොහොතේම ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්. දැන් ටිකකට කලින් මට අපේ හාමුදුරුවන්ගේ වැඩ සිටින මන්දිරයේ ඉන්න වෙලාවේ අපේ නෝන මහත්මියක් මට කීවා, මහත්තයා විදර්ශනා කර්මස්ථාන වැඩසටහන් අහනකොට නිකන් අපට හිතෙනවා නිවන ළඟයි වාගේ නේද කියලා. ඉතින් මමත් එතුමියට කිව්වා නෝන මහත්තයා නිවන ළඟයි තමයි. එහෙම දැනෙන්න ඕන. ඒ ළඟයි කියන නිවන ළඟ කරගෙන නිවන තුලට ප්‍රවේශ වීමට ඔබ විශ්ින් කළ යුත්තේ වඩා විතක්ක විචාර මෙහෙවමින් චිත්ත සමාධියේ විතක්ක විචාර තුලට වර්ධනය කරගනිමින් චිත්ත සමාධිය තුල විතක්ක විචාරයන් පිහිටුවා ගනිමින් ඒකට සමපාතව දියුණුවන්නා වූ ප්‍රඥාචෛසිකයේ වර්ධනය කර ගනිමින් ඔබ කටයුතු කරන්නකොට ළඟයි වාගේ පේන නිවන තමා අතටපත් වෙනවා. අවම වශයෙන් සම්මා දිට්ඨිගත මණ්ඩලය තුලවත්. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා අනේ මේ භවය අපට මෙය ලැබීමට ගෝචර භවයක් කියලා. ඔබ බොහෝ සුදුසුකම් සපුරාලු අය. ඒ සුදුසුකම් සපුරා ගත්තා වූ සුදුසුකම් තව තවත් ඔප්නං වාලීමට ඔබට අවශ්‍ය වන්නේ මෙවන් සුවිශේෂී දහම් න්‍යායන් ඔබ තුලින් සිහියෙන් සති සම්පජඤ්ඤයෙන් භාවිතා කිරීමමයි. එතකොට ඔබේ ජීවිතයේ මේ තාක් පුරාවට මේ ඉන්න ඔබ බොහෝ අය සතර පෙර නිමිති ඕන තරම් දැකලා ඇති. සමහර අය හතරම දැකලා නැතුව දෙකක් තුනක් දැකපු අය ඇති, එකක් දෙකක් දැකපු අය ඇති. දේවදූත සූත්‍රයේදී කියනවනේ ලෙඩෙක් දැක්කේ නැද්ද? මහල්ලෙක් දැක්කේ නැද්ද? මලමිනියක් දැක්කේ නැද්ද? දේවදූත සූත්‍රයේදී තහනවලු යම රජුරුවොත් නේද? අහට ට්‍රාන්ස්ෆර් එක දෙන්න කලින් වීසා ගහන්න කලින් පොඩ්ඩක් අහනවලු මේ සීල් එක අතේ තියාගෙනත් ඔබන්න කලින් අහනවලු දැක්කේ එහෙම නැද්ද? එහෙ ඉන්නකොට මොනවද කරපු දේවල්? මේ වාගේ ඒවත් දැකලා පොඩ්ඩක් අනේ මේකේ හැටි මෙහෙමයි කියලා හොඳ වැඩකට ආවේ නැද්ද? එතකොට හොඳ වැඩ කරපු අය පොඩ්ඩක් මතක අවුව මං කළා මෙහෙම එතකොට සීල් එක ගාන එක නවත්තලා අනිත් පැත්තට පාස්පෝර්ට් එක ගාලා දෙනවා. එතකොට මේ විදිහට ඒ නිසා ඔය දේවදූත සූත්‍රය හැම එකම පෙන්වන දෙයක් තියෙනවා. ඔබ ඕන තරම් දේවදූතයෝ මේ ලෝකේ දැකලා ඇති. ඒ දේවදූතයා ආවට තවමත් අර සති සමාධි පඤ්ඤා වලින් ආපු චිත්තචෛසිකවල උද්දීපනය තවමදි. මේ කර්මස්ථාන අපි මේ කියන කර්මස්ථාන සේරම කටපාඩම් කරන්න ඕනේ නෑ.
ඔය හැම කර්මස්ථානෙදිම අපි කියන්නේ එකයි සබ්බේ සංඛාරා අනිච්චාති අනාත්තාති එච්චරයි. ඕක හරියට තේරුම් ගන්නා වූ මොහොත තමයි ඔබේ සම්මාදිට්ඨිය. ඒ නිසා අන්න ඒ தത്വයට නම් හැම වෙලාවෙම භාවිතා බහුලීකතා එතකොට අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන තැනට ඔබට යන්න පුළුවන්. ඒ වගේම මේ කර්මස්ථානයන් හැම එකක්ම ආවරණය කරනවා ආවරණය වෙලා තියෙනවා සතර සතිපට්ඨානය තුල. මෙහෙම අපි මේ සරල විදිහට මේ කර්මස්ථාන කතා කරනකොට ඔයාලට නිකන් මතක් වෙන්න පුළුවන් අම්මෝ පොතේ එහෙමය පොතේ මෙහෙම නෙමේ අයං ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරින්වානං සමතික්කමාය දුක්ඛ දෝමනත්තානං අත්තංගමාය ඥානන්ත අධිගමාය නිම්බානන්ත සච්ච කිරියාති කතමා සතිපට්ඨානෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ තතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනන්තං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ තතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනන්තං වේදනානු වේදනාතු වන්දී විහෙරති ආතාපි සම්පජානෝ තතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනන්තං ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ තතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං කියලා පොතේ ඔහොමනේ අම්මේ සතිපට්ඨානේ තියෙන්නේ. අනේ මේ ආනන්ද මහත්තයා මුණ ගේල් මලද්ද මේ කියවන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔය කාය චිත්ත වේදනා ධම්ම කියන සතර සතිපට්ඨානය ඔය කර්මස්ථානයේ ඇතුලේ අන්තර්ගතයි. එතකොට ඒක ඔබට තේරෙන ඔබේ උපම් භාෂාවෙන් ඔබේ මව් භාෂාවෙන් ඔබට දැනෙන විදිහට ඔබට පේරෙන විදිහට තමයි ඔය ඕව අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේ දැන් අද මම භාවිතා කළ කර්මස්ථානයේදී ඔබට අහුනේ දැන් අභිධර්මයේ හිම ඉගෙන ගන්නකොට ඉතින් අහු වෙනවනේ නේද දෙපනස්චෛසික එතකොට 89 සිත් 89ක් ලෝකෝත්තර සිතුත් එකතු වෙලා මේ 140කට යනවා. එතකොට ඕක මේ ඊට පස්සේ ඕක කෙලෙස් වලට ගිහිල්ලා 1500 ගණන් වලට ගිහිල්ලා ලක්ෂ ගණන් වලට ගිහිල්ලා කෝටි ගණන් වලට ගිහිල්ලා අසංජය දක්වා ගමන් කරනවා චිත්තචෛතසික වල ඇතිවෙන්නා වූ හැඩතලයන්. එතකොට මේ අනන්තා පරිමාණ චිත්තචෛතසික හැඩතලයන් මේ තියෙද්දි මේ රාගයයි දේශයයි විතරක් ගත්තේ ඇයි කියලා හිතෙන්නට පුළුවන් කෙනෙකුට පින්නතුනි ඔය අනන්තා පරිමාණ චිත්තචෛතසික සමුදාය ඔය රාග දේශ පැත්තට තමයි බෙදෙන්නේ. ඕක තමයි අම්මයි තාත්තයි වාගේ දකුණත් සව්වි වම් සව්වි වාගේ. දේශය මුල් කරගත්තා වූ අනන්තා පරිමාණ චෛතසික රාගය හැම නැත්තම් ලෝභය මුල් කරගත්තා වූ අනන්තා පරිමාණ චෛතසික ඒ තුල තමයි ඔය අනන්තා පරිමාණ සිතුවිලි ඔබ තුල නිර්මාණය වෙන්නේ. හරියට දැන් ඔබ කියන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ. මෝහ පැත්තකින් තියපුවම ලෝභයයි දේශයයි. රාග, දේශ කියවේ ඕකයි. ලෝභ, දේශ
රාග දේශ කියන්නේ ඒක අර කියන්නේ මොනවද කියන්නේ? ඉස්කෝලේ යනකොට කිව්වේ කතන්දරයක්. ඉස්කෝලේ යනකොට ලොකු මහත්තයා බෙල් එක ගහන්නේ කොයි වෙලාවෙද කියලා බලන්න ඉතලා කියන්න එක. රාග විරාග මනේජ මාසෝකං ධම්ම මාසංකත මම්පටි මූලං මధుරමි මං පගුණං සුවිභන්තං ධම්මමි මං සරණච්ච මුපිමි. අනේ ඉස්කෝලේ යන කාලේ ඌක දන්නේ නැතුව කියන්නේ ගෙදර අම්මගේ බත් පිඟාන මතක් වෙලා ඕක කියන්නේ කොයි වෙලාවෙද දුව ඕක පෑන්සල් ටික බෑග් එකට ඔපට ගමන් තමයි ලොකු මහත්තයා එනවාද කියලා වටපිට බලා මේ වෙලාවත් තරයි. ඒ අපේ කාලේ දැන් කාලේ නම් එහෙම නැහනේ. මෙතනත් ඇති මං හිතන්නේ ඉස්කෝලේ උගන්වපු අපේ නෝන මහත්තුරු දැන් ඉතින් මේ වෙලාව අරන් ගියොත් මානව හිමිකම් වලට යනවා. ඒක වෙනම කතාවක්. ඉස්තර නම් එහෙමයි අපේ ලොකු මහත්තුරු අපට ඇවිල්ලා පිටිපස්සෙන් ගහලා තියෙනවා මම පුටුවේ මෙහෙම නවාඩි වෙන්නේ නැතුව ඒ කුලියා පිටේ සෙන්ටරල් එකේ ඉගෙන ගන්න කාලේ මගේ කැත පුරුද්දක් තිබුණා ඕන් ඔහම කරගෙන ඉන්නවා. ඇවිල්ලා දුන්නා මේ නැගිටපියේ කියලා ගහලා සතියක් පන්ති දහනම් කරලා මේ මම හැබැයි පන්තියේ හොඳටම වැඩ කරනට මේ ළමයා ඒ වෙලාවේ ඉංග්‍රීසි පාඩම තිබුණේ ඉංග්‍රීසි ටීචර්ට හරි ආදරෙයි මට ඒ ටීචර් මේ එයා හරි ෂොක් වුණා. එයා ඒ වෙලාවෙම ගිහින් ප්‍රින්සිපල්ට කියලා තිබුණා ඒ ළමයා තමයි පන්තියේ හරියට වැඩක් කරන ළමයා කියලා. මේ පස්සේ ਉਹ ප්‍රින්සිපල් ඕකත් ඔළුවේ තියාගෙන මගේ පන්ති තහනම් කරපු දවසෙන් පස්සේ ගියායින් පස්සේ කිව්වා පුතේ ඉස්කෝලේ ගිහිල්ලා ඉඳගෙන ගන්න කොටත් හරි විදියට ඉගෙන ගන්න ඕන නේද? ඉගෙන ගන්නවා වගේම අපි තැනක ඇවතුම් පැවතුම් කරන හැටි දැන ගන්න ඕනනේ. ආහාරය යන්න පුතා පන්තියේ ගිහින් කටයුතු කරන්න කියලා. ඉතින් ඒ වාගේ ගුරුවරු අපිට හිටියා. දැනුත් එහෙම ශ්‍රේෂ්ඨ ගුරු අම්මලා පියවරු ඉන්නවා. එදා අපට ගෑවුවට අපි කවදාකවත් තරහ වුණේ නැහැ. අපේ අම්මලා තාත්තලා ගිහිල්ලා ඒ ගුරු අම්මලට ගුරු පියවරුන්ට බැන්නේ නැහැ. ඒ හින්දා අපිට අද පුළුවන් වෙලා තියෙනවා කෙලින් හිටගෙන ඕනෑම තැනක ආත්ම පෞරුෂය වර්ධනය කරගෙන ජීවත් වෙන්න සිංහයෝ වගේ ජීවත් වෙන්න ඒ අපේ ඒ ගුරු අම්මලා ගුරු පියවරු වගේම අපේ බ්‍රහ්මා සම්බුදු පියාණන්ට පින් සිද්ධ වෙන්න. හොඳයි පින්නතුනේ. එහෙමනම් එදා මෙන්න මේ ආකාරයේ දුකට ශෝකයටපත් වෙලා හිටපු ඒ පටාචාරාවන්ට සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්ඛාති අනාත්තාති කියන න්‍යාය අපේ බුදුහාමුදුරුවෝ අනිත්‍ය අනාත්ම සංඥාවන් පෙරදරි කරගනිමින් දේශනා කළ ඒ ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන් මනෝභාවය තුල පිහිටා හිටපු පටාචාරාවන් අර තිබුණු මහා දුක නැති කරගනිමින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සැබෑ දරුවෙක් බවට පත් වෙමින් ආර්ය ගෝත්‍රයේ තුලට ඇතුල් වුණා. පින්නතුනි මෙන්න මෙතනදී මතකද පටාචාරාව ඇවිල්ලා කියන්නේ මට පිහිටක් වනු මෙන බුදු සාමිනේ කියලා ඉවරලා. මං උක්කුබණ්ඩ මාමට ගිහිල්ලා මගේ නැති බැරිකමක් කියලා මං කියනවා අනේ උක්කුබණ්ඩ මාමේ මට පිහිටක් වෙන්න කියලා. උක්කුබණ්ඩ මාමා ගාවට යන්නේ ඔබතුමා ගාවට නොවන හින්දා නෙමෙයි. මට ඕනේ පිහිට තියෙන්නේ උක්කුබණ්ඩ මාමා ගාව හින්දා මං උක්කුබණ්ඩ මාමා ගාවට යනවා. මට ඕනේ පිහිට ඔබතුමා ළඟ තියෙන මොහොතක මං ඔබතුමා ළඟට යනවා. ඉතින් උක්කුබණ්ඩ මාමා ගාවට මං යන්නේ එතුමා ළඟ මට ඕන දේ තියෙනවායි කියලා දන්න හින්දා. අන්න එහෙනම් එදා අපේ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා පටාචාරාව මෙහිම ඉල්ලුවයින් පස්සේ අපේ බුදුහාමුදුරුවෝ පටාචාරාවට දුන්නා බුදුහාමුදුරුවෝ ළඟ තිබිච්ච දේවල් ටික. මොනවද බුදුහාමුදුරුවෝ ළඟ තිබුණේ? මොනවද තිබුණේ? මොනවද බුදුහාමුදුරුවෝ ඔයාලට දුන්නේ? මොනවද බුදුහාමුදුරුවෝ රාහුල පුතාට දුන්නේ? මතක නැද්ද? අර යසෝදරා දේවීන් කියන්නේ සත්මහල් ප්‍රාසාදයේ රාහුල පුතා අඬ ගහලා පාරේ පිටිසිඟනා වටින බුදුහාමුදුරුවෝ පෙන්නලා කියනවා නේද? අම්මා පෙන්නනවා තාත්තා කියන්නේ අර මොකද්ද කියන්නේ? හරි ලස්සන දෙයක් කියනවා. සියු මහ නිදන් සක්විති සැප හැර අන්න තලියක් අතින් ගෙනගෙන
ගෙට සිඟමින්න යනවා දකින විට බෑහද වාවන්න රාහුල පුතුනි දායාදය ඉල්ලන්න මොකද්ද බුදුහාමුදුරන්ට ඒ වෙනකොට දීප දායාද උන්වහන්සේට තිබුණේ 3 සිවුරයි පාත්‍රයි විතරයි භෞතිකේ නමුත් උන්වහන්සේ ළඟ තිබුණා මේ තුන් ලෝකයේ කිසිම කෙනෙක් ළඟ නැති ශ්‍රේෂ්ඨ වූ ධනයක් උන්වහන්සේ ළඟ තිබුණා අන්න ඒ ධනය තමයි එදා රාහුලට දුන්නේ එදා පටාචාරාවන්ට දුන්නේ සාරිපුත්‍ර මොග්ගල්ලාණන්ට දුන්නේ තමන්ගේ තාත්තට දුන්නේ තමන්ගේ ගිහිකල බිරිඳට දුන්නේ තමන්ගේ ඥාතීන්ට නොනාතීන්ට සියලු දෙනාටම උන්වහන්සේ දුන්නේ අපට දීලා තියෙන්නේ අන්න ඒකමයි මොකක්ද ඒ ධනය ඔව් ඒ ධනය සප්නරි ධනය ලොව ඇති ලොකු නිදානය බුදු හිමි දුන්න කාටත් සමානය ඔබ ලැබගතොත් ඉන්නේ මහා නිදානය පිටවෙයි මුවින් නිතරම උදානය එහෙමනම් අපේ බුදුහාමුදුරුව අපට දුන්නේ සද්දා ධනං සීල ධනං හිරි ධනං උත්තප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං ඉමේ ඒතේ දනා අත්ති ඉත්‍යා පුරිසත්සවා අදලින්දෝති තන්නාවෝ අමෝගන්තන්ත ජීවිතං ඔන්න බුදුහාමුදුරුවන්ගේ පවුලේ තියෙන ධනය බුදු තාත්තා අපට දුන්නු ධනය බුදු අම්මා අපට දුන්නු ධනය තමයි සද්දා ධනං සීල ධනං හිරි ඔත්තප්පයන් ධනං සුත ධනන්ත චාගෝච පඤ්ඤාමි සත්තමන් ධනං අපට තව තියෙන්නේ නම් විනාඩි 20ක් විතර විනාඩි 20 ඇතුලේ පුළුවන් විදිහට මේ ටික ගැන මම කියන්නම් බුද්ධ ශ්‍රාවකයේ බවට පරිවර්තනය වෙලා ආර්යත්වයට පත් වෙනවත් එක්කම ඒ ආර්යත්වයට පත් වූ ආර්යයන් වහන්සේ තුල ආර්ය භූමිකාවේ තරමට සාපේක්ෂව පිහිටනවා ඔය සප්ත ආර්ය ධනයේ එහෙම නැත්නම් ඔය සප්ත ආර්ය ධනය කියන්නේ වෙන මොකොත් නෙමෙයි සද්ධාව සද්ධා ධනං සීල ධනං හිරි ධනං උත්තප්පයන් ධනං සුත ධනං ත්‍යාගෝච කියනා වූ මේ සිතුවිලි ටික හා ඒ ගුණාත්මක භාවය ඒ උත්තමයා සතුව පිහිටනවා එතකොට පළවෙනියෙන්ම පිහිටන ගුණයක් තමයි සද්ධාව කියලා කියන ගුණය. එතකොට ඒ සද්ධාව කියලා කියන ගුණය ආර්ය ගෝචරත්වයේදී එක පැත්තකට ගමන් කරනකොට පෘථග්ජන ගෝචරත්වයේදී තවත් පැත්තකට තියෙනවා. ඒ සද්ධාව සීලය හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජා බය දෙක. අපි ඒක දේව ධර්ම කියලාත් කියනවා සම්මුති අර්ථකථනයේදී. හිරියොත්ප්ප ඒ වගේම බහුශෘතකම ඒ වගේම ත්‍යාග ගුණය ඒ වගේම ප්‍රඥාව කියන සිතුවිල්ල. එතකොට මේ වගේ ධිත්ත චරිතයක් පෙන්නනවා ලෞකික අර්ථය තුල ලෞකික මුහුරුවරක් පෙන්නනවා පෘථග්ජන භූමිකාවේදී ලෝකෝත්තර අර්ථයට ලෝකෝත්තර භූමිකාව තමයි අපි ඔය කියපු ආර්ය ගුණ කියන වචනයෙන් අර්ථ ගන්නවන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි සද්ධාව කියන එක ගමු. සද්ධාවේ ලෞකික අර්ථය මොකද්ද? දැන් බලන්න. දැන් අපේ සමහර බෞද්ධයෝ හිතනවානේ සද්ධාව කියන්නේ මේ බෞද්ධයින් කිට මේ ලියලා දුන්නු වචනයක් කියලා.
සද්ධාව කියපු පැටේ අපේ ආ හිතනවා මේ සද්ධාව කියන වචනය මේ බෞද්ධයින්ට සින්නක් කර දුන්නා කියලා. ඇයිද එయ్యනේ අර අල්තාරේ ගාවට ගිහිල්ලා ජේසුස් ස්වාමි දරුවාණන් ගැන මෙනෙහි කරලා දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරලා පාදලිතුමා මේ දේශනා කරන්නා වූ ගායනා කරන්නා වූ අර කාව්‍ය මේ දේව වන්දනාවන් ගායනා කරන්නා වූ ඒ කිතුණු භක්තිකය ඒ වෙලාවේ එව්වා සජ්ජායනා කරන්නේ සද්ධාවෙන් නෙවෙයිද දේසු ස්වාමීන් වහන්සේ කෙරෙහි? මුස්ලිම් පල්ලියට ගිහිල්ලා අර නැමීගෙන වඳිනවා ආය නැගිටිනවා ආය වඳිනවා ඒ විදිහට මහමත් නබිතුමා මුල් කරගනිමින් අල්ලා දෙවියන්ට පූජා උපාර කරන ගෞරව කරන ඒ ගෞරවනීය මුසල්මානුවන් ඒ වෙලාවේ කරන්නේ එතුමන්ලාගේ සද්ධාව නෙවෙයිද එතුමන්ලාගේ දෙවියන් කෙරෙහි කරන්නා වූ අපේ සාමාන්‍ය බෞද්ධයා අපේ සාමාන්‍ය පෘථග්ජන බෞද්ධයා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා නමට කියන අපේ බෞද්ධයා පන්සලට ඇවිල්ලා අපේ ආමුදුරවන්ට වදින්නේ බෝධි පූජා කරන්නේ දානමාන පූජා කරන්නේ බුදුකට ගිහිල්ලා බුදුන් වහන්සේට වඳින්නේ බුද්ධ පූජා කරන්නේ සද්ධාව නෙමෙයිද? ඒ සද්ධාවේ ඒ සද්ධාවේ ලෞකිකාර්ථය හැබැයි අර පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වදින බුද්ධ පූජා කරන ඒ බණ පොත් කියවන භාවනා කරන සිල් ගන්න ඒ උපාසකා අම්මම කේන්දරේ මහත්තයා ගාවට ගිහිල්ලා ඉවර වෙලා දේවාලේ මහත්තයා ගාවට ගිහිල්ලා පොල්පලයක් උස්සගෙන ගිහිල්ලා දෙයියන්ට ගහන්නේ පූජා වට්ටියක් හදාගෙන ගිහිල්ලා දෙයියන්ට ගහන්නෙත් අපේ ඒ බෞද්ධයාමනේ එතකොට දෙයියන් කෙරෙහි සද්ධාව. අන්න එතනයි මේ බෞද්ධයාගේ සද්ධාවේ ලෞකිකාර්ථය. ඔය බෞද්ධ සද්ධාවේ ලෝකෝත්තරාර්ථයේදී ඔය සද්ධාව ඔය මුහුණුවරින් වෙනස් මුහුණුවරකට ගමන් කරනවා. දහම ඉගෙන ගන්න අය දන්නවා සද්ධාවේ තියෙන ස්වරූප දෙකක්. ආකාරවතී සද්ධාව, අමූලිකා සද්ධාව. එහෙම නැත්නම් චංචල සද්ධාව, චංචල නොවන්නා වූ ස්ථිර ලෙස පිහිටියා වූ සදාර චංචල සද්ධාකාරය තමයි අර මෙහෙත් දුවනවා ආරෙත් දුවනවා මෙහෙත් දුවනවා ආරෙත් දුවනවා. ඒ චංචල සද්ධාකාරයගේ හැටි. ඔය චංචල සද්ධාවෙන් තමයි කවුරු හරි දවසක කෙනෙක් නොසැලෙන සද්ධාවට ගමන් කරන්නේ. ඔය නොසැලෙන සද්ධාවට ගමන් කරන කෙනාගේ සිතුවිලි කොහොමද දන්නවද? නොසැලෙන සද්ධාවට ගමන් කරන කෙනාගේ සිතුවිලි ඇති වෙන්නේ බුද්ධේ කංකසි ධම්මේ කංකසි සංඝේ කංකසි. තෙරුවන් සරණ යනවා කොහොමද? අවබෝධයෙන්. අවබෝධය කිව්වේ මොකද්ද? අවබෝධය කිව්වේ බුද්ධ ධම්ම සංඝ කිව්වේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ කිව්වේ වෙන මොකවත් නෙමෙයි එකම දෙයයි. ඒ එක දේ තමයි සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති අනාත්තාති. මේ ලෝකයේ තියෙන සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නේය අනාත්ම වන්නේය ධාතුන්ගෙන් සැදී ඇත්තා වූ සැදෙන්නා වූ මේ සංඛාර ධාතු විපරිණාමයේ නිසාම වෙනස් වෙමි නැවත නැවත සැකසෙන්නේය කියන අර්ථය මෙන්න මේ දැක්ම ඇසේ සීමාවෙන් ඔබට ගමන් කරමින් මන ඇසේ විවර වීමෙන් ප්‍රඥා ආලෝකයෙන් දකින්නා වූ තැනටපත් වී තෙරුවන් කෙරෙහි ඇති වෙන සද්ධාව තමයි අමූලිකා සද්ධාව කියලා කිව්වේ. අන්න ඒක තමයි ආර්ය ධනයක් වෙන්නේ. ඒ ආර්ය ධනය ඇති වුණා වූ ආර්ය ශ්‍රාවකයා කිසිම දවසක කිසිම හේතුවක් මත නැවත බුදුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය හා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයා කෙරෙහි ත්‍රිකාලික අප්‍රසාදයක් ඇති කරගන්නේ නැහැ. එය වැරදි කියන්නේ නැහැ. මොකද තමා දැන් දැකලා තියනවා ඇහෙන් නෙමෙයි. චක්කුණා දස්සනා අනිදස්සනම් පඤ්ඤා දස්සන මේව දස්සනම්. ඒ කියන්නේ ඇහෙන් දකින දේ නෙමෙයි ඇත්ත. පඤ්ඤා ඇහෙන් දකින දේ ඇත්ත. අන්න පඤ්ඤා ඇහැ පහළ වුණයින් පස්සේ ඇති වෙන සද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද තමා ඇහෙන් දැකපු හින්දායි දැන් බුදුහාමුදුරුවන්ට වඳින්නේ. මොකද මට පේන දේ බුදුහාමුදුරුවෝ කියලා දිනනවා.
මට පේන දේ තමයි සිද්ධාර්ථ ධර්මයේ තියෙන්නේ. මට පේන දේ තමයි ආර්ය මහා සංඝයා කියන අයත් දැක්කේ. අන්න ඒ අවබෝධය අන්න ඒකයි කිව්වේ ලෝකෝත්තර සද්ධාව. දැන් ඉතින් බලන්න පුළුවන් මට තියෙන්නේ ලෝකෝත්තර සද්ධාවක්ද මට තියෙන්නේ සම්මුති සද්ධාවක්ද. හැබැයි සම්මුති සද්ධාවක් තිබුණා සතුටු වෙන්න පුළුවන්. ඒකෙන් තමයි ලෝකෝත්තර සද්ධාවට යන්නේ. යන හැටි තමයි මේ කියලා දෙන්නේ. තව ඉතින් දිගව ගමන් යන්න වෙලාවක් නැහැ. එතකොට ඒ සද්ධාව ඒ වගේමයි සීලයත් අර අපි කියපු විදිහටම සීලය කියන්නේ හික්මීමට මොකේ හික්මීමටද කයේ හික්මීමට වචනේ හික්මීමට මනසේ හික්මීමට අපි හික්මෙනවා හික්මීමට සාපේක්ෂව සීලය ඇති වෙනවා. එතකොට මේ සීලය කියන එක පෘථග්ජන මණ්ඩලයේ සීලය රකින්නේ පව් ඇති නොවීම වළක්වන්නයි පින් ඇති කරගන්නයි. පුතත්ජන මට්ටමේදී සීලය රකින්නේ පව් ඇති වෙන එක වළක්වන්නයි පින් ඇති කරගන්නයි. පුතත්ජනයා සීල් රකින්නේ ඒකට. එතකොට සුගතිගාමී ලෝක වලට යන්න පුළුවන්. පින් පව් හදාගන්න. දැන් පංචශීල ආරක්ෂා කරපුවාම පංචශීලය ආරක්ෂා කිරීම සුචරිතවාදී වෙනවා. කායකම්මද වාක්කම මනෝකම්ම විදියට පංචශීලය කැඩීම දුස්චරිත වෙනවා. කාය වාග් මනෝකම්ම වෙනවා. අනිත් ආගම් වලත් ওই සීලය ගැන එහෙමයි කතාව. හැබැයි බුදුදහමේ සීලය කියන තැන ආර්ය ගුණයක් බවට සීලයපත් වෙන්නේ ධනයක් බවට පත් වෙන්නේ කොතනින්ද? බුදුදහමේ ආර්ය ගුණයට සීලය ආපුවාම මේ සිල් රකින්නේ පින්පව් සිද්ධ වෙන එකට නෙවෙයි. එයා ගාව තියෙනවා ගුණයක් පිහිටලා තියෙනවා. එයා අවබෝධයෙන් දන්නවා මේ ලෝකයේ තියෙන සංකාරවලට කරදර කරන්න එක වැඩක් නෑ. එහෙම කරන්න ඕනේ නෑ. මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ඒ වාගේ පැවැත්ම වෙනුවෙන් අරගල කරමින් යන්නේ. අරගල කරමින් ඇති වෙමින් පැවතීමින් නැති වෙමින් යන්නේ. මමත් සංස්කාරයක් මගේ සංස්කාරයත් එහෙමයි. ඒකින්ද මේ ලෝකයේ තියෙන කිසිම සංකාරයකට කරදර හිරිහැර කරන්න ඕනේ නෑ. මම මගේ පාඩුවේ මගේ සංකාර නිරෝධය දක්වා ගමන් කරනවා කියන අවබෝධාත්මක සීලය. ඕකට මම කියන්නේ සමාදාන සීලය නෙමෙයි, රැකෙන සීලය නෙමෙයි, මේ රකින්න සීලය නෙමෙයි, රැකෙන සීලය. අවබෝධයට ආවයින් පස්සේ අලුතෙන් සීල් රකින්න දෙයක් නැහැ. ඔටෝ රැකිනවා. ඔටෝ රැකිනවා. ඇයි? අම්මෝ මේක මේවත් එක මොනවද මට කරන්න තියෙන්නේ? මේ ගණදුරු මේක හොඳයි කියන්න, මේක නරකයි කියන්න, මේක ගහන්න, මේක මරන්න. මේ සියලු සංස්කාරය නේ අනිත්‍ය වූ සංස්කාරනේ, අනාත්ම වූ සංස්කාරනේ. අය මෙව්වාට හප්පන්න මෙහාට හප්පන්න අරකට ගහන්න මේක ඒ බොහොත අවශ්‍ය නැහැ. අවබෝධයෙන් තමා තුළ පිහිටනවා ගුණාංගයක්. ආන්ගේ ගුණාංගය තමයි ලෝකෝත්තර සීලය. ආන්ගේ ගුණාංගය තමයි ධනයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒකේ ප්‍රවේශය තමයි ඉතින් අර රකින්න සීල් පන්සල් ඇවිල්ලා අර මේ සුදුරෙද්ද දාගෙන අපි අට සීල් රකින්නේ, සමාදාන වෙන්නේ. සමාදාන සීලයෙන් ඔබට ගමන් කරලා නිත්‍ය සීලය තමා තුළ පිහිටපු නිත්‍ය සීලයක් බවට පත් වෙනවා. ওই නිත්‍ය සීලේ පංචශීල භූමිකාව තුල පිහිටපුවාම හොඳටම ඇති ඔයාලට අනාගාමී වෙනකල් යන්න පුළුවන් ඈ. නිත්‍ය සීලේ පංචශීල භූමිකාව තුල පිහිටියත්. එතකොට ඒ සීලේ ස්වභාවය ඔය හිරියොත්ප්ප කියන්නේ මොනවද? ලැජ්ජ බය දෙකට. ඉතින් ලෞකික අර්ථකථනයේ ලැජ්ජ බය කියන්නේ මොකේදද? ඔව්. අපි කියනවා පව් කරන්න හරි ලැජ්ජයි, පව් කරන්න හරි බයයි. ඒක තමයි හිරියොත්ප්ප ලැජ්ජ බය කියන්නේ. සමාජ සම්මුතිය තුල තියෙනා වූ සම්මුතියාත්මක රීතීන් උල්ලංඝනය කිරීමට ලැජ්ජයි බයයි. ඒක සීලවන්තයාගේ ලෞකික අර්ථය තුල තියෙන ශ්‍රේෂ්ඨ ගුණයක්. එතකොට මේ ලැජ්ජ දැන් බලන්නකෝ. මම ඔකට හරි ලස්සන උදාහරණයක් දෙන්න. අර තියෙන්නේ ඉවසනු බැරි තැන උමතුව ඒමේ අත දිව ගියා, මිනිසුන් මට ගල් මුල් ගැසුවා, පිස්සිය කැයි කියා. කොහොමද දැන් ඉවසන්න බැරුව ගියේ? ඇඟේ රෙද්දක්වත් නැතිව. ඒකයි මිනිස්සු ගල් මුල් ගැහුවේ. දැන් මේ වෙලාවේ පටාචාරට ලැජ්ජ බයක් තිබ්බද? ලැජ්ජ බය අමතක වෙලා තිබුණේ අර ශෝකයෙන්. රාගයෙන් කැටිවුණු, දේශයෙන් කැටිවුණු, රෝගයෙන් ශෝකයෙන් ලැජ්ජ බය අමතක වුණා. ඇයි අමතක වුනේ? අමතක වුනේ පටාචාරාව ඒ වෙලාවේ පෘථග්ජනයෙක් නිසා. පෘථග්ජන භූමිකාවේදී එයාගේ අසමාහිත මනෝභාවය තුල තිබුණේ නැහැ ත්‍රිලක්ෂණාත්මක අවබෝධය. එයා ආර්ය ගෝත්‍රය තුල හිටියේ නැහැ.
ආර්ය ගෝත්‍රය තුල නොසිට නිසාම එයා තුල ලැජ්ජ බය නැතුව ගියා. අර පෘතජ්ජනත්වයේ තුල තිබුණු සීලමය ගුණය, පෘතජ්ජන සීලමය ලක්ෂණේ ලැජ්ජ බය ටික නැතුව ගියා. මේ දේ කරන්න හොඳ නෑ, මේ දේ කරන්න ඕනේ කියන කල යුතු දේ නොකල යුතු දේ හඳුනා ගැනීමට තියෙන හැකියාව එයා තුලින් අයින් වුණා. හැබැයි යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවත් එක්කම ඒ සම්මා දිට්ඨි භූමිකාවේ තරමට සාපේක්ෂව එයා ළඟ පිහිටන ලැජ්ජ බය දෙක මොන දේවල් නැතුව ගියත් අර පිස්සියකගේ මට්ටමට වැටෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්නයි, බුදු හාමුදුරුවෝ පරිනිර්වාණයටපත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ ඇඬුවා. හැබැයි ඔළුවේ අත බදාගෙන හූ කියා ඇඬුවේ නැහැ. හරිද? ඔළුවේ අත බදාගෙන හූ කියා ඇඬුවේ නැහැ. විසාකාව සම්මාදිට්ඨිගත ආර්ය ශ්‍රාවිකාවක් සෝතාපන්නයි. තමන්ගේ දරුවන් මුනුරන් නැතුව ගිලාවක ඇඬුවා, දුක් වුණා. හැබැයි හූ කියා ඇඬුවේ නැහැ, කෑ ගහ ඇඬුවේ නැහැ, වැටි වැටි ඇඬුවේ නැහැ, බඩක ගා ඇඬුවේ නැහැ. ඒ ඇඬීමෙත් තිබුණා යම් ආකාරයක සංවරාත්මක ශික්ෂ. මොකද ලෝකයේ සංඛාර අනිත්‍යයි අනාත්මයි කියන දකින්නා වූ කෙනා තමාගේ දැක්මට සාපේක්ෂව තමයි ඒ සංඛාර විනාශ වෙනකොට දක්වන ප්‍රතිචාරය. අවබෝධයට සාපේක්ෂ ප්‍රතිචාරය. අන්න එතනයි ඒ තියෙන්නේ. අර ඕකනේ අර තියෙන අර කට්ටිය මේ ආකාර පහකට hina වෙනවා කියලා අර තියෙන සිත, හසිත, විහසිත, අපහසිත, මේ අතිහසිත, අපහසිත. සිත, හසිත, විහසිත, අතිහසිත, අපහසිත. ඔය කියන්නේ hina වෙනකොට hina වෙන ආකාර. දැන් බුදුහාමුදුරුවෝ hina වෙන එක සිත කියන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ hina වෙනවා වෙලාවකට පේන්නේවත් නැහැ. හිතින්මයි hina වෙන්නේ. තා චූට්ටක් කියනවොත් තොල් චූට්ටක් හෙල්ලෙනවා විතරක් වාගේ වෙනවා. අන්න ඉතින් බුදුහාමුදුරුවන්ගේ ලොකුම hinaව. ඊට පස්සේ ඕක ආර්ය භූමිකාවට එනකොටත් දැන් සාමාන්‍යයෙන් සෝතාපන්න වෙච්ච කෙනෙක් වාගේ ගත්තම සෝතාපන්න වෙච්ච කෙනෙක් සාමාන්‍ය මට්ටමින් hina වෙනවා. හැබැයි අර ගාලා කෝක් කඩලා පුඩි ගහලා ඔළුවේ අත බදාගෙන හූ කියලා hina වෙන තැනට යන්නේ නෑ. අන්න එතන ඉඳලා එයාගේ පාලනයක් තියෙනවා. එතකොට අන්න ඒ වාගේ හැම ක්‍රියාවක්ම, හැම කාය කම්මයක්ම, හැම වාක් කම්මයක්ම, හැම මනෝ කර්මයකම අර අවබෝධයට සාපේක්ෂව පාලනයක් යනවා. අන්න හිරි ඔත්තප්පියන් දනං. ඊළඟට සුත දනං. මේ සුත දනං කියලා කියන්නේ මොකද්ද? වෙන මොකවත් නෙමෙයි. මේ සුත දනං කියලා කියන්නේ අපි ඕලාරික අර්ථකථනයේදී කතා කරනවා බහුශ්‍රුතකම කියලා කියනවා, ඇසූ පිරූ තැන් නැතිකම කියලා අපි කතා කරනවා. එතකොට මේක පෘතජ්ජන භෞතිකාර්ථයේදී නම් මේ සුත ධනය කියන එක පිළිබඳව ලෝකයේ පිළිබඳව ලෝකයේ විවිධාකාර වූ ලෝක න්‍යායයන්, ලෝක ඉගැන්වීම්, ලෝක අධ්‍යාපන ක්‍රමයන්, ලෝකයේ විවිධාකාර වූ සිද්ධාන්තයන් පිළිබඳ ඇත්තා වූ දැක්ම, අවබෝධය පිළිබඳව අපි මේ සුත බහුශ්‍රුතකම කියලා ඉවරලා තියෙන බොහෝ අධ්‍යක්ීම් ඇති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති. හැබැයි බුදුදහමට එනකොට දැන් ඉතින් මෙහෙමනේ. දැන් ඔය බොහෝ ලෝකයේ තියෙන බොහෝ ඔය බහුශ්‍රුතකම් කාලයෙන් කාලයට වෙනස් වෙනව නේද? කාලයෙන් කාලයට වෙනස් වෙනවා. බුදුදහමේ තියෙන බහුශ්‍රුතකම කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, ත්‍රිලක්ෂණය දැක්කයින් පස්සේ ඇතිවෙන්නා වූ ලෝක අවබෝධය. ත්‍රිලක්ෂණය දැක්කයින් පස්සේ ඇතිවෙන්නා වූ ලෝක අවබෝධය කිසිම කාලයකට වෙනස් වෙන්නේ නැහැ. ඒකයි සීසත් ධර්මය අකාලිකයි කිව්වේ. අකාලික වූ බුදුදහම කිසි කාලයක වෙනස් වෙන්නේ නැහැ. අකාලික වූ බුදුදහම පිළිබඳව ඇත්තා වූ අවබෝධයත් කිසිම කාලයක වෙනස් වෙන්නේ නැහැ. අන්න එතනයි බුදුදහම තුලට ආපු ආර්ය ශ්‍රාවකයා සතු බහුශ්‍රුතකම වෙන්නේ. බහුශ්‍රුතකම වෙන්නේ. අර ලෝකේ සම්මුති ලෝකයේ තියෙන බහුශ්‍රුතකම් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. තව අවුරුදු 10ක් ගිහින් කියයිද දන්නේ නැනේ, පයිසර ගහන්න එපා වැරදි කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒ දවස්වල එහෙමයි. ඒක දැන් හොඳ නැහැ. දැන් බලන්න කොච්චර දේවල් එදා හොඳයි කියපේවත් අද වෙනකොට එපා කියනවද? අද හොඳයි කියන දේවල් තව අනාගත ලෝකේ එපා කියයිද? ඒක ලෝකේ කාගේවත් වරද්දක් නෙමෙයි. සංස්කාර විපරිණාමයට සාපේක්ෂව තමයි මේ හැම දෙයක්ම අලුතෙන් හොයාගන්න දේ හොඳයි කියනවා. ඒ මොහොතේ තවත් ඉදිරියට යනකොට ඒකේ තියෙන අගුණ දැකලා නරකයි කියනවා. මොකද දන්නවද හේතුව? හේතුව තමයි මේ ලෝකේ කිසිම දෙයක් හොඳම දේවලුත් නැහැ, නරකම දේවලුත් නැහැ. ওই දෙක සම්මිශ්‍රණය තමයි තියෙන්නේ.
ඉතින් අදාළ වෙලාවට තමයි හොඳයි. දැන් බලන්නකෝ දැන් ඉතින් ඔක කොච්චර යන්න ඕනේ. දැන් ඔයාලා මේ ජීවත් වෙච්ච මේ කාලය තුල ඔයාලා හොඳයි කියලා ආශ්‍රය කරපු කී දෙනෙක් දැන් නරකයි කියලා පැත්තකට දාලා තියෙනවද? නරකයි කියලා ආශ්‍රය කරපු කී දෙනෙක් දැන් හොඳයි කියලා දාලා තියෙනවද? ඕම් මේ කතාව තමයි. ඒක මේ ලෝකේ සම්මුතියාත්මක බහුත්. හැබැයි මේ බහුශෘතකම කියන ආර්ය ගුණයට ඇතුල් වුණයින් පස්සේ ත්‍රිලක්ෂණය දැකලා ලබන්නා වූ ආර්ය අවබෝධය තුල සබ්බේ සංඛාරා අනිච්චාදී දුක්ඛාදී කියන න්‍යාය තුල ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයා කවරදාක්වත් ඒ දැක්මෙන් වෙනස් වෙන්නේ නැහැ. විතරක් නෙමෙයි ඒ දැක්ම එයා සමාජයට නිරන්තරයෙන්ම ඒ අර්ථකථනයෙන්ම අකාලික වූ සත්‍යවාදී ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. ඒක තමයි එදා අපේ බුදුහාමුදුරුවෝ කළේ. රහතන් වහන්සේලා කළේ. අදත් ජීවමානව ඉන්නා වූ සියලු ආර්ය ශ්‍රාවකයන් විසින් කරන්නේ ආන්ගේ කතන්දරේ මේ විදිහටමයි. ඒ වගේමයි ඡාග දීම ඡාග හැබැයි මට විස්තර කරන්න වෙලාවක් නැහැ. දානය නෙක්ඛම් මේ ඡාග මේ දෙක මේ තුනක්. ඡාග කියලා කියන්නේ ත්‍යාග. ත්‍යාගයක් විදිහට දෙන්න පුළුවන් ගතියක් පිහිටනවා. බලන්න ආර්ය ශ්‍රාවකයෝ ඔයාලා ඉතින් වැලන්ටයින් ඩේට තෑගි දෙනවා, උපන් දිනේට තෑගි දෙනවා. එහෙමනේ තෑගි නේද? හැබැයි මේ ආර්යත්වයට පත් වෙනු ආර්ය ශ්‍රාවකයා හැම වෙලාවෙම තෑග්ගක් ත්‍යාගයක් ඡාග ගුණය මොකද්ද? හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයා අන් අයට බුදුහාමුදුරුවෝ දේශනා කළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයමයි ත්‍යාග කොට දෙන්නේ. මොකද මේ තුන් ලෝකේ ඊට එහා කිසිම දෙයක් නැහැ. අන්න ත්‍යාග ගුණය. එතනින් අවසාන ගුණයට යනවා පඤ්ඤා ගුණයට. මේ ප්‍රඥාව කියලා කියන්නේ සිතුවිල්ලක්. මේ ප්‍රඥාවේ තියෙනවා ලෞකික අර්ථකථනයක්. මිනිස්සු මුළු ලෝකෙම එකම සැරේ විනාශ කරන්න පුළුවන් මට්ටමට තියෙන නියුක්ලියර් බෝම්බයක් හදන්නත් ප්‍රඥාව තමයි උදව් වෙන්නේ. අභ්‍යවකාශයේ ගමන් කරලා විවිධ ග්‍රහ මණ්ඩල වලට ගමන් කරන්නට පුළුවන් විවිධ අභ්‍යවකාශ යාන අභ්‍යවකාශ ඒ ගුවන් ගත කරලා තියෙන එක මධ්‍යස්ථාන නිර්මාණය කරලා ඒ වගේ විවිධ කටයුතු කරන්න භාවිතා කරන්නෙත් ඔය ප්‍රඥාව. විවිධ නිර්මාණයන් කරන්න යන්නෙත් ඔය ප්‍රඥාව ලෞකික අර්ථයෙන්. හැබැයි ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේ ත්‍රිලක්ෂණය දකින්නට ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන් මන ඇස විවර කරන මන ඇස පහදා දෙන්නා වූ චෛසිකය අන්න ලෝකෝත්තර ප්‍රඥාව. ඒ ලෝකෝත්තර ප්‍රඥාවෙන් ලෝකයේ දැකපු කෙනා මුළු තුන් ලෝකයම දකිනවා. ලෝකෝත්තර ප්‍රඥාවේ හිමිකරුවෙක් වුණු කෙනාට මේ තුන් ලෝකයේ කිසිම තැනක සැකයක් නැහැ. කිසිම තැනක අවිශ්වාසයක් නැහැ. කිසිම තැනක ගැටලුවක් නැහැ. භෞතික වේවා ඒක වෛද්‍ය විද්‍යාත්මක වේවා භෞතික විද්‍යාත්මක වේවා ජීව විද්‍යාත්මක වේවා භූගෝල විද්‍යාත්මක වේවා ආකාශ විද්‍යා ඕන විද්‍යා ඥානයක් වේවා ඒ සියලු විද්‍යා ඥානයන්ගේ න්‍යායන් හඳුනා ගැනීමේ ප්‍රබල වූ චිත්තාවබෝධය මෙන්න මේ පඤ්ඤා චෛසිකයේ වර්ධනය කරගෙන ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගත්තා වූ ආර්ය ශ්‍රාවකයට පිහිටනවා. අන්න ඒක සෝතාපන්න මාර්ග මණ්ඩලයෙන් ආරම්භ වෙනවා. ඒකයි බුදුහාමුදුරුවන්ට ලෝකවිදු කියලා කතා කරන්නේ. ලෝකවිදු කියලා කියන්නේ මන් ලෞකික ප්‍රඥාවේ හැටිය ලෞකික ප්‍රඥාවේ තරම ගැන ජූටි කතාවක් කියමින් මේ ධම් දේශනාව නිම කරනවා. අපේ හාමුදුරනේ විනාඩියයි තියෙන්නේ. සමහර විට තව තප්පර ගානක් මං ගණීට දන්නේ නැහැ. මට සමා වෙන්න. දවසක් අක්කර 5ක වත්තක මේ පොල් කඩන්න ආවලු. පොල් කඩන කෙකි වලින් පොල් කඩන මේ මිනිස්සු 3 දෙනෙක්. හැමදාම මේ මිනිස්සු 3 දෙනා ඔය අක්කර 5 වත්තේ අයිතිකාරයාගේ පොල් කඩන්න එනවලු. දැන් ඉතින් ඕක දිනචරියාව එයාගේ රස්සාව. මේ හැමදාම මේ මිනිස්සයා දෙන්නේ මේ රුපියල් 5000ලු. අර කෙකිකාරයෝ 3 දෙනාට. ඉතින් මේ කෙකිකාරයන්ගේ ගුරුන්නාසේ ලොකු ගුරා ඉන්නවානේ ගුරු කෙකිකාරයා. එතකොට මේ ගුරුන්නාසේ කෙකිකාරයා හිතවලු අද ගාන ටිකක් වැඩි කරගන්නත් එක්ක මේ අයිතිකාරයාගේ හිත ටිකක් වැඩි දියුණු කරගන්න ඕන. හොඳ කතාවක් කියන්න ඕන. මේ මිනිස්සයා රවට්ට ගන්න ඕන කියලා දැන් මේ කෙකි ගුරුන්නාසේ මේ පොල් කඩලා ඉවර වෙලා මේ වත්තේ අයිතිකාරයා ළඟට ඇවිල්ලා කියනවලු මහත්තයා බලන්නකෝ මහත්තයා
මේ සැරේ නම් වත්තේ පොල් වෙනදට වැඩි දෙකින් පංගුවකින් අඩුයි. හොරු කඩලා සේරම කිව්වලු. මම බොරු කියනවා නම් අහන්නකො මගේ මේ ගෝලයින් කිනුක් කිව්වලු. අයිතිකාරයා හොඳ ප්‍රඥාවන්තයා. හැබැයි ලෞකික ප්‍රඥාවේ. මිනිහා ටිකක් කල්පනා කරලා ඒක තමයි නේද? බොහොම හොඳයි මේ බාසුන් නැහැ කියපු කතාව. මට ඉතින් මේව ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් ලබන සැරේවත් එතකොට හොරුන්ට එන්න දෙන්න තු ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් මේ දැන් ඉතින් කුලිත් දෙන්න ඕනෑනේ. එහෙනම් මෙන්න මෙතන තියෙනවා 2600ක්ම තියෙනවා. රුපියල් 100කුත් වැඩි. මේ 2600 තරම් යන්න කිව්වා. ඇයි ඉතින් දැන් වෙනදා මේ තිබුණේ පොල් මේ වත්තෙන් භාගයක පොල් දැන් නැහනේ. ඉතින් වත්තෙන් භාගයක පොල් නැති හින්දා දැන් ඉතින් ඕම වෙනදානේ 5000ක් දෙන්නේ වත්තේ පොල් පිරිලා තිබිච්චාම දැන් ඉතින් ඕම වත්තේ භාගයක්ම පොල් නැති හින්දා දෙන්න ඕන 2500යි. ඒ වුණාට ඕන් තව 100ක් වැඩිපුරක් තියෙනවා ඔයාට මේ 2500 අරන් යන්න කිව්වා. ඉතින් කෙකිකාරයාට කරගත්තු ගොංකොම කියලා Tamanටම බැනගෙන යන්න ගියලු. අන්න දැක්ක නේද ලෞකික ප්‍රඥාවේ ස්වභාවය. ඒක කපටිකම. අන්න ඒකයි කියන්නේ ලෞකික ප්‍රඥාව සද්ධාවින් තොරව අවබෝධයෙන් තොරව ගියොත් ඒක කපටිකමකට යනවා විනාශයට අන් අයගේ විනාශයට හේතුවක් වනවා කියලා. ඉතින් ඒ නිසා මේ පින්නසුන් ප්‍රඥාවන්තයන් බවට පරිවර්තනය කිරීමට අපි දරන ව්‍යායාමයේ තුල තියෙන්නේ ලෞකික ප්‍රඥාවේ කඩයිම ඔබට අරගෙන යමින් ලෝකෝත්තර ප්‍රඥාව තුළින් සන්නද්ධව බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැඩ වදාලා වූ ඒ නෛර්යානික සීසත් ධර්ම අවබෝධයෙන් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ග මණ්ඩල වලටපත් වෙමින් සංසාර සාගරේ සංසාර දුක්ඛ ස්කන්ධයන් නිවා ගන්නට අවශ්‍ය වන්නා වූ ආකාරයේ අවබෝධයන් මේ වැඩසටහන තුනත් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ආශිර්වාදයත් එක්ක එසේ ඒ කටයුතු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපට හැම මොහොතේම උදව් කරන අපේ ගෞරවනීය රතනසිරි හාමුදුරුවන්ගේ සකල විද ආද්‍යාශයන් අභිලාෂයන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මම මේ දහම් වැඩසටහන නිමවටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.